එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා කරමු මේ ටියුට් එක. මේ ටියුට් එකෙන් අද දවසේ පන්තියෙන් ඔය දරුවන්ට මං උගන්වන්නේ යම් කිසි තැනක යම් ස්ථානයක කවුරු හරි කෙනෙක් ඉන්නවා. නැත්තම් යම් ස්ථානයක මොනවා හරි දෙයක් තියෙනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. මේක ඉන්නවා කියලා උගන්වනවා, ඉන්නවද කියලා උගන්වනවා, නැහැ කියලා උගන්වනවා, නැද්ද කියලා උගන්වනවා. ඒ කියන්නේ ඒකේ මේ පාඩමේ හැම කොටසම මම ඔයාලට අද දවසේ උගන්වනවා. ඉතින් අද දවසේ මේ පාඩම මම ඔයාලට ඉගෙනුවාට පස්සේ ඇත්තරම සුපිරි ඉංග්‍රීසි දැනුමක් මේ දෙයා කියන පාඩම පිළිබඳ වෙනවා. ආයේ කිසිම දවසක ඔයාලට වෙන කොහෙවත් ගිහිල්ලා මේ පාඩම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මම දන්නවා මගේ පුතාලා අද මගේ පන්තියෙන් පස්සේ සහ තවත් ඉස්සරහ ජීවිතේදී ගොඩක් තව ගුරුවරු ළඟට යයි. ඒ යන දවසට පුතාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. සර් අපිට ෆ්‍රී ක්ලාස් එකක් කරලා අපිට ක්ලාස් එකේ කරලා දුන්නා දෙයා කියන පාඩම. ඒ නිසා දෙයා කියන පාඩම නම් අපිට එපා. දෙයා කියන පාඩම අපි හොඳට දන්නවා කියලා ඒ අලුතෙන් යන ක්ලාස් එකේ සර්ට කියලා ඊළඟ පාඩම් ටික අපිට උගන්වන්න කියලා කියන්න. හරි. එහෙමනම් පුතේ මම ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ඉන්නවා නැත්තම් සිටිනවා කියලා කියන්න මොකද්ද කියන්න ගන්න පද රටාව කියලා මේ වාක්‍ය ක්‍රියාපදය කියලා ඇහුවොත් ඔයගොල්ලෝ කියාවි have has කියලා. ඉන්නවා සිටිනවා කියලා කියන්න මොකද්ද ගන්න ක්‍රියාපදය කියලා කිව්වොත් මෙතන දැන් ඉන්න ළමයි සියලු දෙනාම දැන් මෙතන මට පේන ළමයි 700 ගාණක් ඉන්නවා. ඒ සියලු දෙනාම කියාවි have has කියලා. ඒ පුතේ have has ගන්නේ ඉන්නවා සිටිනවා කියලා අදහස ගන්න. ඒක තමයි මම ගිය සතියේ නෙමෙයි ඊට පිස්සති කරපු පාඩම. have has ගන්න ඉන්නවා කියලා කියන්න. මොකද්ද මේ මේ මගේ තාත්තාට ඉන්නවා. අපේ අම්මාට තියෙනවා. මේ මිනිසාට ඉන්නවා. අන්න එහෙම ඔහුට ගෙයක් තියෙනවා. ඇයට කාර් එකක් තියෙනවා. මේ යහළුවන්ට හොඳ අනාගතයක් තියෙනවා. අන්න එහෙම ඉන්නවා සිටිනවා කියලා කියන්න තමයි පුතේ have has ගන්න. එතකොට අපිට කියන්න ඕන වුණොත් තැනක ඉන්නවා තැනක සිටිනවා කියලා. උදාහරණයක් විදියට වත්තේ ඉන්නවා, ගහ උඩ ඉන්නවා. ඒ වගේ තැනක ඉන්නවා කියලා කියන්න ඕන වුණා. මේ පූසෙක් ඉන්නවා මෙන්න මේ වගේ වාක්‍ය. මේ තියෙන උදාහරණ. පූසෙක් ඉන්නවා. පූසෙක් ඉන්නවා කියලා කියන්න cat has කියලා කියන්න බෑනේ. මෙහෙම පූසෙක් ඉන්නවා කියලා කිව්වට cat has, ගිරවෙක් ඉන්නවා කියලා කියන්නේ parrot has, මිනිහෙක් ඉන්නවා කියලා කියන්නේ නැත්තම් man has or have. ඒව වැරදි පුතේ. මෙන්න මෙහෙමයි එහෙම ඉන්නවා සිටිනවා කියලා කියන්නේ. පූසෙක් ඉන්නවා කියලා කියද්දී ඒ වගේ වාක්‍යයක් හදද්දී මෙන්න මේ වාක්‍ය රටාව තමයි අපි භාවිතා කරන්නේ. මුලට පුතේ මෙන්න මේ වචනේ දෙයා කියන වචනය ගන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ ඊස් හරි ආ හරි ගන්නවා. අපි ඊස් දාද කියලා තීරණය කරන්න පුතේ මෙන්න මෙතෙන්ට තියෙන දාන එක. ඒ කියන්නේ තිබෙන දෙය හෝ සිටින කෙනා මෙතන දාන්නේ. ඒ තිබෙන දෙය හෝ සිටින කෙනා ඒක වචනයක් නම් පුතේ ඊස් දානවා. තිබෙන දේ හෝ සිටින කෙනා බහුවචනයක් නම් පුතේ අපි ආ දානවා. එක්කෙනෙක් නම් මෙතන ඉන්නේ, එක්කෙනෙක් නම් එක දෙයක් නම් තියෙන්නේ ඊස් ගන්නවා. ගොඩ දෙනෙක් නම් නැත්තම් බහුවචනයක් නම් තියෙන්නේ පුතේ ආ ගන්නවා. හරි. ඉතින් අපි මේ විදිහට වාක්‍යයක් හදලා බලමු. හොඳට අහගෙන ඉන්න පුතාලා මේ තියෙන්නේ හරිය සරලව. මේ සරලව පටන් අරගෙන සංකීර්ණ තැන දක්වාම මම ඔයාලව ඇදගෙන යනවා. ඔන්න පුතේ පූසෙක් ඉන්නවා කියලා සර් ලියලා පෙන්නනවා. පූසෙක් ඉන්නවා කියලා කියද්දි පූස ගැන පැත්ත පලාතකවත් කතා කරන්න ඉස්සල්ලාම මෙන්න මේ වචනේ තමයි ගන්නෙ දෙයා. දෙයා ගත්තා. ඊට පස්සේ පුතේ ඊස් හරි ආ හරි. ඊස් කියන එකනේ ගන්නෙ පූසා එක්කනයිනේ. ඒ නිසා ඊස්. පූසා cat පූසා පූසෙක් කරන්න cat දාන්න ඕනේ.
ඔන්න බලන්න පූසෙක් ඉන්නවා කියලා මම ඉංග්‍රීසියෙන් ලිව්වේ හැටි. පූසෙක් ඉන්නවා. There is a cat. පූසෙක් ඉන්නවා. There is a cat. ඊට පස්සේ එතකොට පුතේ ගිරවෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? හරි ලේසියිනේ නේද? පූසෙක් ඉන්නවා නම් there is a cat. ගිරවෙක් ඉන්නවා නම් there එක is දාලා ගිරවා PARROT parrot. ඔන්න ගිරවෙක් ඉන්නවා there is a parrot. There is a parrot. එතකොට පුතේ දැක්කද පූසෙක් ඉන්නවා there is a cat, මිනිහෙක් ඉන්නවා there is a parrot, sorry ගිරවෙක් ඉන්නවා there is a parrot, මිනිහෙක් ඉන්නවා there is a man. එතකොට ගහක් තියෙනවා අපි තව ලියමුකෝ නේද? ඊට පස්සේ මිනිහෙක් ඉන්නවා නම් කොහොමද පුතේ ලියන්නේ? there දැම්මා මුලට is දැම්මා a මිනිසා man. ඔන්න ලිව්වද there is a man. උඩ ප්‍රශ්න වාක්‍ය වැරද්දක් වෙලා තියෙනවා පේනවද? එක්කෙනෙක් කියන්න a දාලා නැහනේ. ඔන්න ගිරවෙක් ඉන්නවා there is a parrot. මිනිසෙක් ඉන්නවා there is a man. ඔන්න ඔහොමයි තියෙන්නේ. මේකේ බහුවචන ඔව් මේ බලන්නකො ගෙවල් කුරුල්ලෙක් ඉන්නවා කියලා කියන්නම් මං. කුරුල්ලෙක් ඉන්නවා. පුතේ කොහොමද කුරුල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ? කුරුල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ ඒකටත් අර වචනේ මුලට දානවා දෙයා. ඊට පස්සේ is ආවලින් දානවා is. එක්කෙනෙක් නම් a කුරුල්ලා bird bird. ඔන්න කුරුල්ලෙක් ඉන්නවා කියලා අපි ලිව්ව හැටි පුතේ. ඊට පස්සේ මට ලියන්න ඕනේ ගෙවල් තියෙනවා කියලා. ඔන්න මං ඒකත් ලියලා පෙන්නනවා. ඉස්සරලාම දෙයා කියන වචනේ තමයි ගන්නෙ. ඕම් පුතේ මේ හැම එකේම is ගත්තට මෙතන is නෙමේ සර් ගන්නෙ ආ. ඇයි දන්නවද? මේ හැම එකේම එකක් නේ තිබ්බේ. මෙතන තියෙන්නේ ගෙවල් බහුවචනයක්. ඒ නිසා තමයි ආ ගත්තේ there are houses. ඔන්න බලන්න පුතේ මම ලිව්වා ගෙවල් තියෙනවා කියලා. there are houses. පූසෙක් ඉන්නවා there is a cat. ගිරවෙක් ඉන්නවා there is a parrot. ගෙවල් තියෙනවා there are houses. දැන් පුතාලට තේරෙනව නේද? is ගත්තේ ඇයි ආ ගත්තේ ඇයි කියලා. මෙතෙන්ද පුතේ එකක් තියෙනවා නම් එකෙක් ඉන්නවා නම් is ගන්නවා. මෙතෙන්ට ගොඩක් තියෙනවා නැත්නම් ගොඩ දෙනෙක් ඉන්නවා නම් ආ ගන්නවා. පුතාලා ඉංග්‍රීසි කියලා කියන්නේ වාක්‍ය රටා සමූහයක එකතුවක්. අන්නේ වාක්‍ය රටා ටික තමයි මම ඔයාලට දවස ගානේ කියා දෙන්නේ. ඒ නිසා හොඳට මම මේ දෙන ටියුට්ස් ටික එකතු කරලා ඒ වාක්‍ය රටා ටික ඉගෙන ගන්න පුතේ කවදාවත් වරදින්නේ නැහැ. ලස්සන වාක්‍ය රටා ටිකක් ඔයාලට හිතුරු වෙයි. එතකොට ඕනෑම වාක්‍යයක් ඔයාලට කතා කරන්න ලියන්න පුළුවන් වෙයි. right. there are houses. දැන් මගේ පුතාලට මම චූටි වෙලාවක් දෙනවා පුතේ. මෙන්න මේ වාක්‍ය තුන ඉංග්‍රීසියෙන් ලියන්න. Now you write these 3 sentences in English. Right, ලියන්න. කො බලන්න ලියලා ඉවර නම් ලියලා ඉවර පුතේ කත උස්සන්න. පුතාලා රේස් හෑන්ඩ් කරන්න එපා. තමන්ගේ අත විතරක් උස්සන්න. කවවත් ඔව් මට පේනවා කො බලන්න අත උස්සගෙන ඉන්න නදීන්සා ඔන් කරගන්න දුවේ මයික් එක. හරිද පුතේ? රෙඩිද? ඔන් කරගත්තද නදීන්සා? ඔව් සර්. හයියෙන් කියන්න ඇහෙන්නේ නැහැ පුතේ. ඔන් කරගන්න. හරි නදීන්සා? ඔව් එහෙනම් මට
අනේ නෑනේ ඔයා on off කරගත්තානේ. ආයෙ on කරගන්න පුතේ. right ද? right. මට කියන්න නදීන්සා කොහොමද පුතේ කියන්නේ ගසක් තියෙනවා කියලා? There is a tree. අන්න හරි. එයි පුතේ මොකද ඔයා ඊස් ගත්තේ ආ ගන්න නැතුව? ගසක් හින්දා. එහෙනම් ඕම් බලන්න මල් ලියනවා හරිද? there is a. ඇයි දුවේ ඔතන ඔයා ගත්තේ? ගසක්. අන්න හරි. ගසට කියන්නේ tree. ගසක් නම් a tree. එතකොට ගසක් තියෙනවා කියලා කියන්නේ කොහොමද? there is a tree නේද? right. හොඳයි නදීන්සා. ඊට පස්සේ මං අහනවා ඊළඟ වාක්‍යය මොකද්ද? ගස් තියෙනවා කියලා. දිනිත කොහොමද පුතේ ගස් තියෙනවා කියලා කියන්නේ? දිනිත සඳ කැලුම්. දිනිත ඔන් කරගන්න පුතේ මයික් එක. දිනිත සඳ කැලුම් ඔන් කරගන්න මයික් එක. කො පුතා නැද්ද? right. දිනිත මයික් එක ඔන් කරගන්න පුතේ ඔයාගේ. අපේ කොළුව ඔන් කරගන්නේ. හරි. මට කියන්න පුන්හාරා තෙනුකි. පුන්හාරා ඔන් කරගන්න මයික් එක. හරි. පුන්හාර අපේ පන්තියේ හරි සර්. හරි දිනිතට මම ඊළඟ එක දෙන්නම් පුතේ ඈ. පුන්හාර කොහෙන්ද පුතේ අපි මගේ මයික් එක. මන් දිනිතට මන් දිනිත ඔන් ඕෆ් කරගන්න නැතුව මයික් එක කොහොම ඉන්න මම පුතා ඊළඟ ප්‍රශ්නේ අහනවා දිනිත ඈ. දැන් මම පුන්හාර එක කතා කරන්නේ. පුන්හාර ඔයා කොහෙන්ද දුවේ පන්තියට එකතු වෙන්නේ? මැඩෑම් වල ඉඳලා. ගොඩක් ඈත නේද? කොහෙද මැඩ? එතකොට පුන්හාර කියන්නේ වාක්‍යය එතකොට මේ ගස් තියනවා කියලා? There are trees. ඔව්. ඇයි දුවේ මෙතන ඔයා දැම්මේ නැත්තේ? ගස් තියෙන හින්දා. අන්න හරි. ගස් කියලා බහුවචන හින්දා නේද? බහුවචන හින්දා තමයි දාන්නේ. එකක් නම් නේ දාන්නේ. බහුවචන නම් දාන්නේ නෑ. there are ගස් නම් there are trees. right. තව කවුද පුතාගේ ඔන්න වෙලා තිබ්බේ? නම දිනිත. දිනිත කොහෙන්ද පුතේ පන්තියට සම්බන්ධ වෙන්නේ? දිනිත කොහෙන්දලාද? දිනිත? දිනිත ඔයාගේ මයික් එක ඔන්ලා තියෙන්නේ පුතේ. පුතා කොහෙන්දලා පන්තියට සම්බන්ධ වෙන්නේ කියන්න? පුතේ කොහෙන්දලා පන්ති සම්බන්ධ වෙන්නේ? බෑවෙන්. කැස්බෑවේ ඉඳලා. right. දිනිත ඉන්නේ කැස්බෑවේ. බෑවෙන් සර්. හරි පුතේ. එතකොට මයි පුතා කියන්න බාන්න මල් තියනවා කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? කැස්බෑවිදන් සර්. පුතේ හරි. මල් තියනවා කියලා කොහොමද? පිළියන්දල. right. පිළියන්දල කැස්බෑවේ. right. මල් තියනවා කියලා කොහොමද? පිළියන්දල ඉඳන් සර්. හරි පුතේ. පුතාට මං කියන දේවල් හරියට ඇහෙන්නේ නැද්ද කොහෙද? There are flowers. right. හරි. මල් තියනවා there are flowers. right. අපි තව එක්කෙනකින් ගහම චුට්ටක් විස්තරත් අහන්න ඕන හින්දා. There are flowers. right. okay. ඊට පස්සේ කොබන්න මට ඒ වාක්‍යය පොඩ්ඩක් අත උස්සන්න කවුරු හරි පුතේ ඕන් කරගන්න. ඔව්. මොකද්ද පුතේ ඔයාගේ නම? මට ඔයාගේ නම පේන්නේ නැහැ. අක්කයි මල්ලි කවුද ඉන්නේ දෙන්නේ? කවිජයි සස්මි. කවිජයි සස්මි. එතකොට කවිජයි සස්මි කොහෙන්දද පුතේ පන්තියට සම්බන්ධ වෙන්නේ අපේ? උඩුගම්පල ඉඳලා. උඩුගම්පල ඒත් අපිට ළඟ නේද? right. එතකොට කවිජ සස්මි මට කියන්නකො මල් තියෙනවා කියලා කොහොමද කියන්නේ? There are flowers. flowers. ඇයි පුතේ දැම්මේ ඔයා? ගොඩක් තියෙන හින්දා. ගොඩක් තියෙන හින්දා නේද? there are flowers. ඔන්න බාන්න එහෙනම් මම ඔහම ලියනවා. right. එතකොට දැන් කවිජ සස්මි දැන් ඔයාලට නෙමෙයි ඕන කෙනෙකුට පුළුවන් නේද? මොනවා හරි දෙයක් තැනක තියෙනවා තැනක සිටිනවා කියලා කියන්න. දැන් එතකොට එහෙමනම් මට චනිදු අත ඔන් කරගන්න පුතේ මයික් එකේ චනිදු. හරි. චනිදු කියන්න කොහොමද බල්ලෙක් ඉන්නවා කියලා චනිදු කියන්නේ ඉංග්‍රීසියෙන්? There is a dog. මයි පුතා අනික් දූල පුතාලා ලියා ගන්න මේ ටික ලියා ගන්න. right. ආයි කියන්නේ චනිදු බල්ලෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ? There is a dog. බල්ලෝ ඉන්නවා කියලා කොහොමද පුතේ කියන්නේ? There are dogs. There are dogs. right. okay. දෙව්මි මට කියන්න ඔන් කරන්න මයික් එක.
ඔව්. දෙවි මට කියන්න කොහොමද අපි කියන්නේ බයිසිකලයක් තියනවා කියලා. There is a bicycle. very good පුතේ. බයිසිකල් තියනවා කියලා කොහොමද කියන්නේ? There are bicycles. there are bicycle right bicycle එකක් තියෙනවා there is a bicycle bicycle තියෙනවා there are bicycle. ඒතර ලකිරයි ලෙසාරයි ඉන්නවා. ලකිර ඔන් කරගන්න පුතේ මයික් එක චුට්ටක්. ඔව් පුතා මට කියන්න පුටුවක් තියෙනවා කියලා ආයෙ ඔෆ් කරගත්තා. සෙහාරතින් නේද? හරි. කොනේ There is a chair. ඔව් ඔන්න ලකිර කිව්වා පුටුවක් තියෙනවා කියලා කියන්නේ there is a chairලු. එතකොට ලෙසාර කියන්නකො පුටු තියෙනවා කොහොමද කියන්නේ පුතේ කියලා? There are chairs. there are chairs right very good. ඉතින් ඔන්න ඔහොමයි මම හිතන්නේ වාක්‍ය හදන්න හැම දිනාටම දැන් තේරෙනවා. මොනවා හරි තැනක මොනවා හරි දෙයක් තියෙනවා කියලා කියන්න පුතේ වාක්‍යයක් හදන්න ඔය දරුවන්ට දැන් තේරෙනවා. මුලට දෙයා දැම්මා ඊට පස්සේ ඊස් හරියා හරි ඊට පස්සේ දාමා දාන්න තියෙන එක්කෙනා හෝ තින්නගෙන. එහෙම නැතුව කවදාවත් පොතක් තියෙනවා කියලා කියද්දි බුක් හැව්වත් හැස්වත් නැත්නම් මිනිහෙක් ඉන්නවා කියන්නේ man has නෙමෙයි. මිනිහෙක් ඉන්නව කොහොමද කියන්නේ? there is a man. ගියක් තියෙනවා කොහොමද කියන්නේ? there is a house. ගහක් තියෙනවා කොහොමද කියන්නේ? there is a tree. අන්න එහෙමයි පුතේ මොනවා හරි දෙයක් තැනක තියනවා හෝ සිටිනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ මෙතන කොටුවක් දාලා කොටු ටිකක් දාලා තියෙනවා. මොනවද මේ බලන්නකෝ. ඔයාලට දැන් වාක්‍ය ටිකක් හදන්න දෙන්න ඉස්සලා මේකත් කියා දෙන්න ඕනේ. පුතේ මේ මම යට ඉඳලා යන්නම් නෑ මෙතන හරි කමන්නේ. මේ the tree කියන්නේ පුතේ the tree කියන එකේ සිංහල තේරුම පුතේ පොඩ්ඩක් ඉන්න. the tree කියන එකේ සිංහල තේරුම පුතේ ගස කියන එක. ගස. හරිද? the tree කියලා කියන්නේ ගස. the tree කියන්නේ ගස. හරිද? එතකොට a tree කියන්නේ ගසක්. ගසක්. එතකොට පුතේ trees කියන්නේ ගස්. ගස ගසක් ගස්. හරිද? එතකොට ඔන්න තේරුණාද? the tree ගස, a tree ගසක්, trees ගස්. ඔය වගේම තමයි අනික් ඒවත්. හරිද? දැන් මේ බලන්නකො තව එකක් මම සර් කරන්නම්කෝ. the car කියන්නේ කාරය. කාර් එක. කාරය. a car කියන්නේ පුතේ කවුරු ලියන්න එපා පුතාලා. ඔක්කෙනෙක්වත් ලියන්න එපා. හරිද? සර් මේ සර් උගන්වන වෙලාවට ඔක්කොම හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා මම දෙන්නම් පුතාලා ලියන්න වෙලාව. ඒ වෙලාවට ලියන්න. හරිද? the car කියන්නේ කාරය. එතකොට car කියන්නේ කාරයක්. කාර් එකක් කියන එක කාරයක් කියලා දාන්නම්කො මම cars කියන්නේ කාර් කියන තේරුම. cars කියන්නේ ඒකේ බහුවචනේ මොකද්ද? කාර්. කාර්. හරිද? ඔන්න the tree කියන්නේ ගස, the boy කියන්නේ පිරිමි ළමයා, the girl කියන්නේ ගැහැණු ළමයා, the bottle කියන්නේ බෝතලය, the phone කියන්නේ ෆෝන් එක එහෙමයි. a tree කියන්නේ ගසක්, a tree කියන්නේ ගසක්, a man කියන්නේ මිනිසෙක්, a girl කියන්නේ ගැහැණු ළමෙක් එහෙමයි. බහුවචන වෙන්න අගට s දානවා. තේරුණාද? හරි. ඒ වගේ මයි පුතාලා මෙන්න මේ දෙකත් ලියා ගන්න බලන්න. හරි මේ දෙක ලියලා ඉවරලා මේ දෙක ලියන්න. කව් කියන්නේ එළ දෙන, කවුස් කියන්නේ එළ දෙන්නු, කව් කියන්නේ එළ දෙනක් කියලා ලියා ගන්න. හරි. the cow මම මේකත් ලියන්නම්කෝ the cow කියන්නේ එළ දෙන
කවුස් කියන්නේ එළ දෙනුන්. එළ දෙනුන් ලකිර ඉවරයි නේද? ඊට පස්සේ කව් කියන්නේ එළ දෙනක්. ඔන්න ඔහොමයි වෙන්නේ. හරි. මම හිතනවා මයි පුතාලා එහෙම ලියලා ඇති කියලා. මං අහන්නේ මේක මම තව ටිකකින් අහන්න දෙයක් තියෙනවා. ඒ නිසා දැන් මම මේක අහන්නේ. ඊළඟට පුතේ the bottle කියන්නේ බෝතලය. පුතාලා බලන්න එහෙම ලියලා ඇති. බෝතලය. the bottle කියලා කියන්නේ බෝතලය. ඊට පස්සේ a bottle කියලා කියන්නේ බෝතලයක්. bottles කියන්නේ මොනවද? බෝතල්. දැන් ඕකත් ඉගෙන ගත්තනේ. දැන් මගේ පුතාලට ඔහොම දන්නවා. හරිද? ඔව්. ඉතින් ඔන්න ඔහොම තමයි. ඔහොම කියන ගස the tree ගසක් tree ගස් trees. පුතේ දැන් මේ දෙයා කියලා කියන පාඩමේ මෙන්න මේ tree ගසක් කියලා කියන්න ගසක් කියලා කියන්න එක පාවිච්චි කරන්න පුළුවන්. ගසක් තියෙනවා, මලක් තියෙනවා, පොතක් තියෙනවා කියලා ගන්න පුළුවන්. හරිද? ගසක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසානේ මම මේකට හරියට දැම්මේ. ඒ වගේම ගස් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ගස් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. හරිද? හැබැයි නමුත් ගස තියෙනවා කියලා කියන්නේ නැහැ. ගස තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒකට ගන්න වෙන පාඩමක්. ගස කියන්නේ නැහැ. තේරුණාද? කාර්යයත් එහෙමයි. කාර්යයකටත් පුතාලා හරි වැරදි දාන්න එපා. ඉන්න මම දෙනවා පුතාලට වෙලාව දෙනවා. හරිද? දැන් මේකත් එහෙමයි. කාර් තියෙනවා කියලා කියන්න පුළුවන්. කාර්යයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් කාර්යය තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒකට වෙන පාඩමක්. ඒ පාඩම තමයි පුතේ මම ලබන සතිය උගන්වන්නේ. තේරුණාද? එතකොට කාර්යය තියෙනවා කියලා කියන්නේ there is the car කියලා කියන්නේ නැහැ. right. හරිද? ඊට පස්සේ මේකත් එහෙමයි ඈ. නැහැ. තේරුණා? එතකොට ගස තියෙනවා කියලා කියන්න බෑ. ගසක් තියෙනවා, ගස් තියෙනවා කියනවා. කාර්යය තියෙනවා කියලා කියන්න බෑ. කාර්යයක් තියෙනවා, කාර් තියෙනවා කියලා කියන්න පුළුවන්. පුතාලට ඒක තේරුණා නම් මෙතනට හරි වැරදි දාන්න චුට්ටක් බලන්න. පුතාලා හරි වැරදි දාන්න. හරි නේද? හොඳයි. දැන් මම බලන්නම් පුතාලගේ හරිද වැරදිද කියලා. ඔන්න මම දානවා හරි වැරදි ටික පුතේ ඈ. ඊට පස්සේ ඔයාලා කියන්න ඔයාලගේ හරිද වැරදිද කියලා. එළ දෙන ඉන්නවා කියලා කියන්න බෑ. ඒ නිසා ඒකට දාන්න ඕනේ වැරද්දා. එළ දෙන්නුන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. එහෙනම් ඒක හරි. ඒ හරි කියන්නේ මේ දෙයා පාඩුවෙන් භාවිත කරන්න පුළුවන්. හරිද? එළ දෙන්නක් ඉන්නවා කියලා දෙයා පාඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් පුතේ. හරි දාලා තියෙන. මේකත් එමය. බෝතලය තියෙනවා කියලා කියන්න බෑ. බෝතලය තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි බෝතලයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. බෝතල් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒවට හරි දානවා. හරිද? එතකොට මේ ඔයාලට දැනෙනවා ගස, එළදෙන, කාර්ය, බෝතලය, පිරිමි ළමයා, අම්මා, තාත්තා, අයියා, යාළුවා අන්න ඒ අය ඉන්නවා සිටිනවා කියලා කියන්න පුතේ මේ දෙයා පාඩම ගන්නෑ. ඒකට වෙන පාඩමක් තියෙනවා. අන්න ඒ පාඩම මම මයි පුතාලාට ලබන සතිය උගන්වනවා. මේ තැනක ඉන්නවා කියලා කියන්නේ ගසක් තියෙනවා හෝ ගස් තියෙනවා. එකක් තියෙනවා හෝ බහුවචනයක් තියෙනවා කියලා වගේ තමයි කියන්නේ. හරිද? ඉතින් ඒක හොඳට ඉගෙන ඒක හොඳට මතක තියාගන්න නැතුව ඔයාලට මම ලියන්න කිව්ව ගමන්ම පුතේ මං අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි උගන්වනවා. හරිද? ඒ අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ උගන්වන ඉංග්‍රීසි වල මට තියෙන අත්දැකීම් අනුව තමයි මම මේ කියන්නේ. දැන් මම පුතාලට වාක්‍ය දෙකක් ලියන්න දෙන්න යන්නේ. ලියන්න දුන්න ගමන් පුතාලා ලියන්නේ මොනවද? අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා කියලා. ඒක ගැලපෙන්නේ නැහැ පුතේ මේකට.
අන්න ඒ නිසා මම මයි පැටවුන්ට මෙහෙම කියලා දුන්නේ. ගස තියෙනවා බෑ, ගසක් තියෙනවා පුළුවන්, ගස් තියෙනවා පුළුවන්. right. මයි පුතාලට හොඳට තේරුණා නම් මෙන්න මෙතනින් දැන් ඔයගොල්ලෝ වාක්‍ය හතරක් හදන්න. චූටියට මෙතන ලියන්න ගසක් තියෙනවා, මලක් තියෙනවා එහෙම තියලා. ඒක ඊස් දාලා වාක්‍ය දෙකයි, ආ දාලා වාක්‍ය දෙකයි. වාක්‍ය දීලා ඉස්සරහින් උත්තරේ ලියන්න පුතේ. සිංහලෙනුත් ලියලා මයි පුතාලා ඉංග්‍රීසියෙනුත් ලියන්න ඕන. සිංහලෙනුත් ලියලා ඉංග්‍රීසියෙනුත් ලියන්න ඕන. right. ඉක්මන් කරලා කරන්න බලන්න. දිනුර ලක්ෂාන් ඉවරද? පුතේ සංදීප සහ නිර්මාල් ඔන් කරගන්න පුතේ මයික් එක. හරි. පුතාලා ලියලා ඉවරද? ඔව් සර්. ඔව්. මයි පුතා කොහෙන්ද පන්තියට සම්බන්ධ වෙන්නේ? කොහෙද ගම? කෝරුවල. ආයේ කියන්න පුතේ. පොල්පිටිගම. පොල්පිටිගම. right. එතකොට පොල්පිටිගම. හා පුතේ ඔයාද සංදීප ද නිර්මාල්ද ඔයා? ඔව්. සංදීප. සංදීප. හා සංදීප වාලිව වාක්‍ය දෙකක් කියන්න මයි පුතා. සිංහලෙන් කියලා ඉංග්‍රීසියෙන් කියන්න ඕන. බාන්න කියන්න. ගසක් තිබෙනවා. there is ගසක් තිබෙනවා. there is a tree. බල්ලෙක් සිටිනවා. there is a dog. there is a dog. නිර්මාලුත් ලිව්වද? ඔව් සර්. කියන්න මයි පුතා තව වාක්‍ය දෙකක්. එළදෙනක් සිටිනවා. there is a cow. බයිසිකල් තියෙනවා. there are bicycles. there are bicycles. right. okay, very good නිර්මාල්. ඊට පස්සේ මට බලන්න බාසුරු ඔන් කරගන්න පුතා මයික් එක. ඔව් බාසුරු කොහෙන්ද අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ? ගණේ මුල් ඉඳන්. ගණේ මුල් right. ඉතින් බාසුරු මට කියන්නකො බලන්න ඔයාලගේ වාක්‍ය ටික. There are friends. යාළුවෝ ඉන්නවා. There is a coconut tree. පොල් ගහක් තියෙනවා. දෙකද ලිව්වේ? හතර ලියන්න කියලා කිව්වේ. හතර ලිව්වේ නැද්ද පුතේ? right. ඊට පස්සේ මට ගගනක ඔන් කරගන්න ගගනක. හරිද පුතේ? හරි පුතේ. ඔව් පුතා කියන්න බලන්න වාක්‍ය. ගසක් තිබෙනවා. there is a tree. පුතේ. එළදෙනක් සිටිනවා. ඔව්. there is a cow. හරි. කාර් තිබෙනවා. there are cars. හරි. බෝතල් තිබෙනවා. there are bottles. අන්න හරි right. ඔව් ගගනකගෙන් පස්සේ මට දිනුජ කියන්න දිනුජ. ඔව් දිනුජ කියන්න පුතා ඔයාලගේ වාක්‍ය ටික. ගසක් තිබෙනවා. there is a tree. මලක් තිබෙනවා. there is a flower. කාර් තිබෙනවා. there are cars. පිරිමි ළමයි සිටිනවා. there are boys. very good දිනුජ. දිනුජ කොහෙන්ද පන්තිය ඔෆ් කරගත්තානේ. right. මට කවුසි ඔන් කරගන්න පුතේ මයික් එක. right. කවුසි කොහෙන්දලා පුතේ පන්තියට සම්බන්ධ වෙන්නේ? මොනරාගල. ඔව් කවුසි එන්නේ මොනරාගලද ඉඳලා. මේ කවුසි. හරි කියන්න දුවේ වගේ වාක්‍ය ටික. දන්න ළමයි එන්නේ. බල්ලෙක් ඉන්නවා. there is a dog. පෑනක් තිබෙනවා. there is a pen. පොත් තිබෙනවා. there are books. පොල්ගස් තිබෙනවා. there are coconut trees. yes there are books කියලා කියවෙන්න ඕනේ. books කියලා දුකෙන් කියවුනේ නැහැ. right. ඊට පස්සේ තිනුකි ගෙහන්සා. right. තිනුකි කොහෙන්දද පුතේ අපේ පන්තියට සම්බන්ධ වෙන්නේ? අලව්වෙන් සර්. අලව්වේ. හරි.
තිනුක කියන්න බාන්න දුව ලිව වාක්‍ය 4. මගේ හොඳම යාළුවා ඉන්නවා. වැරදීනේ. දැන් ඉතින් මේ මගේ හොඳම යාළුවානේ තියෙන්නේ මේ ගස පිරිමි ළමයා කොල්ලා යාළුවා මිනිසා බෑනේ. යාළුවෙක් ඉන්නවා යාළුවෝ ඉන්නවා. අන්න එහෙමයි. මම ඒකයි පුතේ මේක කියලා දුන්නේ. යාළුවා ඉන්නවා කියලා කියන්නේ ওই පාඩමෙන් නෙමෙයි. හරිද? right. කො ඔෆ් කරගත්තා අනික කියන්න බා. ඔෆ් වෙලා නේද? ඔෆ් වුණාද පුතේ? නෑ සර්. right. අනිකත් එහෙම ලියපොද කියන්න බා. වැවක් තිබෙනවා. There is a lake. හරි. ලොකු channel දෙකක් තිබෙනවා. There are big windows. right. පුටු තුනක් තිබෙනවා. There are 3 chairs. There are 3 chairs. right. okay good. ඊට පස්සේ මට netme on කරගන්න netme. හරිද පුතේ? ready ද netme? netme on කරගත්තද? නෑ. ඔව් සර්. ඔව්ද? හරි මයි පුතා කියන්න බාන්න ඔයා කොහෙන් සම්බන්ධ වෙන්නේ? ඔයා ගම කොහෙද පුතේ? වැලිගම. වැලිගම. right. netme ඔයා ලියව වාක්‍ය 3 4 කියන්න පුතේ. මලක් තියෙනවා. There is a flower. හරි. මේසයක් තියෙනවා. There is a table. හ්ම්. බෝතල් තියෙනවා. There are bottles. සමනල්ලු ඉන්නවා. There are butterflies. butterfly. right. අන්න එහෙමයි අපි වාක්‍ය හදන්නේ. දැන් මං හිතන්නේ මගේ පන්තියේ මෙතන ඉන්න ඕනෑම එක්කෙනෙකුට වාක්‍ය හදන්න පුතාලට පුළුවන් ඇති. මම ඔයාලට පුළුවන් ඇති නෙමෙයි පුළුවන් කියලා මං හිතනවා. ඔන්න ඔහම තැනක ඉන්නවා කියලා වාක්‍ය හදන්න. පුතේ අපේ පන්තියට කාට හරි නිකන් හරි මේවා තේරුම් ගන්න බැරුව ගියොත් මම මේ ක්ලාස් එකෙන් පස්සේ අද රැයට මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දානවා පුතේ ඔයගොල්ලන්ගේ මේ ගෲප් එකට. ඒක YouTube වීඩියෝ එකක් විදිහට තමයි දාන්නේ. ඉතින් පුතාලා ඒක බලන්න. ඒතකොට දැන් මම කතා කරා නම් කතා කරපු ඒ වචන ටික එහෙම තියෙනවා. ඒවා සේරෝම මුළු ලෝකෙටම පේන විදිහට මම දානවා ඒවා ටික. එතකොට ඔයාලට බලන්න පුළුවන්. එතකොට බලනකොට ඉතින් අර දන්නවනේ අර subscribe කියලා දෙයක් තියෙනවා. ඒවා subscribe කරන්න කියන්නේ. ඒ වගේ ඉතින් මම පුතාලාත් ගිහිල්ලා subscribe කරන්න ඕනේ. ඒවා subscribe කරන්න ඕනේ. ඒ වගේම සර්ගේ ක්ලාස් එක කියපු දේවල් තේරුණාද? තේරුන්නේ නැද්ද කියලා කමෙන්ට් එකක්. හොඳයි සර් තියපු දේවල් හොඳට තේරුණා. සර් අතන නම් තේරුන්නේ නැහැ. සර් උගන්වන විදිහ මෙලෝ වැඩක් නැහැ. එහෙම හරි කියලා කමෙන්ට් එකකුත් දාන්න ඕනේ. එතකොට තමයි මට හිතා ගන්න පුළුවන් කොහොමද මේක මොන ළමයි ඒකම නම දාන්න ඕනේ ඔයාලගේ. කියලා ඉවරලා සමහර විට අම්මලා තාත්තලා ෆෝන් වලින් වගේ ඉන්නවනේ ඒ කට්ටිය නම රටෙන්නේ. පුතාලාගේ නම දාන්න නැහැ. සර් තුන්වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. මම සදින්සා. එහෙම කියලා නම දාන්නේ ඒ රෙකෝඩින්ග් එක බැලුවට පස්සේ හරි. එහෙමනම් අපි යන් පුතේ දෙවෙනි පිටුවට. තාම මේ පාඩම ඉවර නැහැ. මේ තියෙන්නේ ප්‍රිපොසිෂන් කියලා දෙයක්. පුතේ ප්‍රිපොසිෂන් කියන එකේ සිංහල තේරුම ගන්න පුතාලගේ ටියුට් එකේ දෙවෙනි පිටුව. පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න. මම මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා පුතේ මේ ක්ලාස් එක අවසානයේ. ඔයාලට ටික වෙලාවක් දෙනවා ප්‍රශ්න අහන්න ඔයාලගේ. හරිද? මේ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන්නම්. right. ප්‍රිපොසිෂන් කියන්නේ නිපාත පද. එතකොට මේ තියෙන්නේ අන්න ඒ වගේ නිපාත පද ටික. මම පුතාලා සර් ලියනකොටම ලියාගමු. ඉන් කියන්නේ පුතේ ඇතුලේ නැත්තම් තුල. on කියන්නේ ඔයාලා දන්නවා උඩ. අණ්ඩ කියන්නේ යට. අණ්ඩ කියන්නේ යට. ඊළඟට ඕව කියලා කියන්නේ ඉහලින්. between කියන්නේ දෙකක් අතර.
මොනවා හරි දෙකක් අතර කියලා කියන්න තමයි පුතේ ගන්නෙ between කියන එක. ඊළඟට පුතේ බලන්න දැන් මම මේවා උගන්වන්නේ අද මේවා උගන්වන පාඩම නෙමෙයි. ඒත් මේවා දාලත් අද වාක්‍ය හදන්න උගන්වනවා ඈ. ඒ නිසා තමයි මේවා උගන්වන්නේ. below කියන්නේ පහළ. below කියන්නේ පහළ. near කියන්නේ අසල. with කියන්නේ සමග. across කියන්නේ හරහා. among කියන්නේ සමූහයක් අතර. සමූහයක් කියලා කියන්නේ ගොඩ දෙනෙක්. ගොඩ දෙනෙක් දෙන්නෙක් අතර හෝ දෙකක් අතර තමයි between කියන්නේ. ගොඩ දෙනෙක් සමූහයක් අතර තමයි කියන්න තමයි among කියන එක ගන්නෙ. among කියන එක ගන්නෙ සමූහයක් අතර කියන්නේ. ලියා ගන්නකො පුතේ. ලියා ගන්නවයි පුතාලා. හරි. මට පේනවා ඉතින් සමහර ළමයි නිදිමතේ එහෙමත් ඉන්නවා ඈ. නිදිමතේ ඉන්න එපා. චුට්ටක් අවදි වෙලා ඉන්න. හරි. ඊට පස්සේ දැන් මම ඔය වගේ දේවලුත් දාලා දැන් පුතේ වාක්‍ය හදන්න දෙන්නයි යන්නේ. ගේ ඇතුලේ. ගේ ඇතුලේ කියලා කියන්නේ කොහොමද ගන්නෙ? ගේ ඇතුලේ. ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ නේද? ගේ ඇතුලේ කියලා කියන්නේ පුතේ කොහමද? in the house. දැන් ලියන්න එපා පුතාලා. ගස උඩ on the tree. ගේ ඇතුලේ in the house, ගස උඩ on the tree. එතකොට පුටුව යට නම් යට කියලා මොකක්ද? අණ්ඩනේ නේද? පුටුව යට කියලා තියෙන අණ්ඩ. එහෙනම් under the පුටුව CHAIR chair. ඔය විදිහට එනවා. හරි මයි පුතාලා එහෙනම් මේ ඉතුරු දෙක මේ තුන ලියාගෙන ඉවරලා ඉතුරු තුන ලියන්න බලන්න. දැන් මේවා දාලාත් වාක්‍ය හදන්නයි යන්න දෙයා එක්ක මේ තැන මේවා දාලා ඉතුරු තුන ලියන්න පුතාලා. පුතාලගේ ගමේ නමත් ගහන්න. පුතාලගේ නම පාරමී කියලා ඒ ඔයා ඉන්න ගමේ නම. සුමුදු කියලා සුමුදු නම් ගහලා තියෙනවා නේද? කුඹුක්කන කියලා. නිට්ටඹුව කියලා ගහලා තියෙනවා හෙසඳි. එතකොට netmi sanara from Ratnapura. Nadija Seusara. බල ඉදිරිය නානේ. right. පැතුම් මුදාර අත ඇයි පැතුම් අත උස්සගෙන ඉන්න පුතේ ලියලා ඉවරද? ඔව් සර්. පුතේ හරි. එහෙනම් මට කියන්න බලන්න පැතුම් මේ අම්මා සමග කියලා කොහොමද පුතේ ලියුවේ? with mother. හරියට හරි. ඉක්මනට මම ලියා ගන්නකම් ඔහොම ඉන්න. ඔෆ් කරන්න එපා. with නේද? සමග නම් මේ සමග නම් with නේ. අම්මා mother. එතකොට පුතේ මේ with the mother කියලා දාන්නේ නැහැ. පවුලේ සමාජිකයෝ ඉස්සරහින් ද දාන්න ඕනේ නැහැ. හරිද? පවුලේ සමාජිකයන් අම්මා තාත්තා අයියා අක්කා ඒ අය ඉස්සරහින් ද දාන්නේ නැහැ. ද දාන්න ඕනේ නැහැ. right. එතකොට පුතේ අනික් වාක්‍ය කියන්නේ near the shop. near the shop. අසල නම් පැතුම් near නේද? near near. එතන ද දානවා. shop shop. පවුලේ සමාජික ඉස්සරහින් ද දැම්මේ නැතුවට අනික් ඒවට ඉස්සරහින් ද දානවා. ඔළුවට ඉහලින්. over the head. පැතුම් කොහෙන්දලා පුතේ පන්තිට සම්බන්ධ වෙන්නේ?
උත්තරම ගල් කුලම ඉඳලා සර්. උත්තලම ගල් කුලම. හරි පුතේ හරි. හොඳයි. ඒතකොට පැතුම් දැන් අපේ තව පන්තියේ ළමයි එකතු කරගන්න පුළුවන් පුතාලාගේ පන්තිවල ඉන්න යාළුවන්ට එහෙම link එක share කරන්න ඈ. අපි මම අර free link ටිකක් දාලා තියෙනවානේ. ඒව ටික තව යාළුවන්ට දාලා අපි ලබන සතියේ තව යාළුවෝ ටිකක් සම්බන්ධ කරමු ක්ලාස් එකට. හරි. එතකොට මෙන්න මෙහෙම මේ තියෙනවා. මේවට කියනවා පුතේ prepositional phrase කියලා. මේවට කියනවා පුතේ prepositional phrase කියලා. prepositional phrase කියන්නේ ආයි ලොකු වචන නෑ මේ නිපාත පදයකින් පටන් ගන්න හින්දා. අපි කියමු මේ වල prepositional phrase කියන මේ ලොකු වචන ඇරෙන්න අයින් කරලා මේ තමයි තැනක්නේ. in the house කියන්නේ තැන. on the tree කියන්නේ ගස උඩ කියන්නේ තැනක්. under the chair කියලා කියන්නේ පුටු යට කියන්නේ තැනක්. එතකොට near with mother කියන්නේ අම්මා ඉන්න තැනක්. near the shop කඩේ අසල කියන්නේ තැනක්. over the head කියන්නේ ඔළුව උඩ කියලා ඔළුවට ඉහළින් කියලා කියන්නේ තැනක්. අන්න එහෙම මෙහෙම දැන් අන්න ඒ වගේ දැන් අපි වාක්‍ය ලිව්වනේ පුතේ. දැන් තැනකුත් දාලා වාක්‍ය ලියනවා. තැනකුත් දාලා වාක්‍ය ලියනවා. හරිද? එතකොට ඕන් දැන් තැනකුත් දාලා වාක්‍ය ලියන්නයි අපි යන්නේ. ඉන්නවා right. ඔන්න බලන්න මං සර් ලියලා පෙන්නනවා මේ විදිහට වාක්‍යයක්. හරිද? ගස උඩ කුරුල්ලෙක් ඉන්නවා. පුතේ මේක පුතාලා ගොඩාක් වරද්ද ගන්න දෙයක්. ගස උඩ කුරුල්ලෙක් ඉන්නවා කියලා කියද්දි පුතාලා ගස උඩ there is a tree on the bird අරවම දානවා නෑ. ඔන්න බලන්න හොඳට දාන විදිය ඈ. ඉස්සරලාම දාන්නේ මෙන්න මේ වචනේ දෙයා. THERE දෙයා. කුරුල්ලෝ එකයිනේ. තිබෙන දේ හෝ සිටින කෙනා එක්කෙනයි. ඒ නිසා is. කුරුල්ලෙක් නම් a bird there is a bird. පුතේ තැන ඉන්න තැනක් තියෙනවා. දැන් අපි මෙතන ලිව වාක්‍ය වල තැනක් නැහැ. ගස් තියෙනවා මල් තියෙනවා විතරයි. දැන් මෙතන තැනකුත් දාලා කියන්නේ. එතකොට තැන දාන්නේ පුතේ ඉංග්‍රීසි වාක්‍යයේ අගමයි මේ ගස උඩ. ගස උඩ නම් on the ගස TRE tree. ඔන්න බලන්න අපි ලිව්වා. ගස උඩ කුරුල්ලෙක් ඉන්නවා කියලා කියද්දි ඉංග්‍රීසියෙන් ලියන්නේ there is a bird on the tree කියලා. There is a bird on the tree. There is a bird on the tree. කටේ දත් 32ක් තියෙනවා. සමහර අයගේ නම් 40ක් විතර තියෙනවා නල දතුයි එහෙම මෙහෙන් ඇවිල්ලා නේද? කටේ දත් 32ක් තියෙනවා. එහෙනම් පුතේ අපි මේකටත් ගන්නෙ දෙයා තමයි මුලට. දෙයා. ඊසා වලින් අපි ගන්නෙ බහුවචන හින්දා. දෙයාරා. දෙයාරා. හරිද? මට මැසේජ් එකක් කියලා තියෙනවා මේ පාඩම තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් මම ඕන් ආයෙ විස්තර කරනවා. පුතේ යම් කිසි කෙනෙක් හෝ දෙයක් ජනක තියනවා නැත්තම් සිටිනවා කියලා කියන්න තමයි අපි මේ වාක්‍ය රටාව ගන්නෙ. ඒ විදියට වාක්‍යයක් හදද්දී මුලට ගන්න ඕන පුතේ තැනක ඉන්නවා තැනක සිටිනවා කියලා කියන්න දෙයා කියන වචනය. ඒ දෙයා කියන වචනෙට මේ වචනෙට මේකෙදි තේරුමක් නැහැ. ඒ දෙයා වලට පස්සේ අපි ගන්නවා is කියන වචනය හෝ ආ කියන වචනය. හෝ. ඒ කියන්නේ is හරි ආ හරි දෙකම ගන්න. ඒතකොට අපි is the ආද කියලා තීරණය කරන්න පුතේ තියෙන දේ හෝ සිටින කෙනා අනුව. මේ තිබෙන දේ හෝ සිටින කෙනා ඒක වචන නම් is ගන්නවා. තිබෙන දේ හෝ සිටින කෙනා බහුවචන නම් ආ ගන්නවා. ඒක ඕන් දැම්ම දෙයා දැම්ම ඊට පස්සේ is හරි ආ හරි දැම්ම ඊට පස්සේ තිබෙන දේ ගහක් තියෙනවා නම් there is a tree කියලා මෙතනයි ලියන්නේ. tree මෙතනයි ලියන්නේ. මල් තියෙනවා නම් there are flowers කියලා මෙතනයි ලියන්නේ. අන්තිමටම ඒ තිබෙන තැන දානවා. තිබෙන තැන. තැන මේක දැම්ම තියෙන තැන on the tree. ගහ උඩ කියන එක තමයි. තැන ගහ උඩනේ. එහෙනම් on the tree කියලා දැම්මා. on the tree කියලා මේ දැම්ම ඈ. right. ඉතින් අන්න එමය වෙන්නේ. එතකොට කටේ දත් 32ක් තියෙනවා කියලා කියන්නේ පුතේ කොහොමද? දෙයා මුලට ගන්නවා ඊට පස්සේ ඊස් හරි ආ හරි දෙකෙන් එකක්. ආනේ දත් 32 ගන්නේ බහුවචනනේ. ඒ හින්දා ආ දානවා. දෙයාරා දත් 32 තමයි තියෙන දේ.
තිබෙන දේ දත් 32. THIR T වේ 30 2 දත් වලට teeth. There are 32 teeth. දත් 32ක් තියෙනවා. කොහෙද? කටේ. කටේ කියන්නේ කට ඇතුලේ. In the MOUTH mouth. There are 32 teeth in the mouth. කටේ දත් 32ක් තියෙනවා කියලා ඔන්න ඔහමයි ලියන්නේ. ඊළඟ එකට ගඟේ කිඹුල්ලු ඉන්නවා. ගඟේ කිඹුල්ලු ඉන්නවා. ඒක ලියන්නේ පුතේ ඒත් එහෙම තමයි ඉස්සල්ලාම දෙයා ගන්නෙ. THER දෙයා is ආ වලින් ගන්නවා ආ ඉන්න දේ හෝ සිටින කෙනා තමයි කිඹුල්ලු CROCODILES crocodiles. There are crocodiles. ගඟේ තැන දාන්නේ අන්තිමට. ගඟ කියලා කියන්නේ ගඟ ඇතුලේ. එහෙනම් in the ගඟට කියන RIVER river. ඔන්න පුතේ ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා ලිව්ව හැටි. There are crocodiles in the river. කුරුල්ලෙක් ඉන්නවා කියලා එකක් හින්දා is ගත්තා. කිඹුල්ලු කියලා ගොඩක් හින්දා ආ ගත්තා. ඊට පස්සේ මේ මාසේ දවස් 32ක් තියෙනවා. මේ ලංකාවේ මාස ලෝකේ මාසයක් ගන්න මේ පුතේ වෙන රටක මාසයක් වෙන්නද නේද? වෙන ලෝකෙක මාසයක්. ඒකනේ 32ක් තියෙන්නේ. සාමාන්‍ය වැඩිපුර ලංකාවේ මාස මේ ලෝකේ මාසවල තියෙන 31යි. වැරදිකමක් වෙලා තියෙන්නේ. මේ මාසේ දවස් 32ක් තියෙනවා. දෙයා 32ක්. 32 දවස් DAYS. There are 32 days මේ මාසේ in this MONTH month. There are 32 days in this month. හරි. ඔන්න ඔය විදිහට තියනවා සිටිනවා කියලා පුතාලා වාක්‍ය ලියන්න පුළුවන්. දැන් මං හිතනවා පුතාලාට තේරුණා කියලා. මෙන්න මේ වාක්‍ය දෙකක් පුතේ ලියන්න ඔය මේ වාක්‍ය තුන ලියලා හතර ලියලා ඉවරලා මේ වාක්‍ය දෙකත් ලියා ගන්න. ලියලා ඉවරලා බලන්න hands up කරන්න ඉවරයි කියලා මං අහන්නම්. සෙව්මිනි ලියලා ඉවරද පුතේ? ඔව් සර්. ඔව් මයි පුතා කොහෙන්දද ඔව් පන්තියට සර්. සම්බන්ධ වෙන්නේ? මැද බැද්ද. මැද බැද්ද. ඔව් මැද බැද්ද කියන්නේ කොහෙද පුතේ ආසන්නම නගරය මොකද්ද? බලංගොඩ. බලංගොඩ නේද? හරි. ඉන්න පුතේ තව චුට්ට මං වයින් අහන්නම්. දැම්මම කිව්වොත් අර ලිව්වේ නැති අය ඉන්නවනේ ඒ කට්ටිය ලියා ගන්නවනේ. එහෙනම් අපි තව ටිකකින් අහමු ඈ. දැන් මේ ළමයි ඔයාගේ එක අහගෙන ලියා ගන්නවා. අපි මේ යටට එහෙම කරලා අකුරු වෙන විදිහට හදාගෙන ඉමුකෝ. පැයට මොකද්ද සෙව්මිනි කියන්නේ? පැයට ඔව් සර්. පැයක් කියලා කියන්නේ විනාඩි 60ක් කියලා කියන්නේ මොකද්ද කියන්නේ? පැයට ඉංග්‍රීසි මම ලිව්වේ මේ. පැයට ඉංග්‍රීසියෙන් නෙමෙයි මිනිත්තු 60යි කියලා. හරි. දවසට පැය 24ක් තියෙනවා. රයිට්. ඕන බලන්නකො. බලන්න එන සෙව්මිනි ලිව්ව විදිය කියන්න පුතේ දවසට පැය 24ක් තියෙනවා කියලා කොහොමද ලිව්වේ? There are 24 min 60 day in this day. රයිට්. මං ආය අහන්න චුට්ටක් බලන්න සෙව්මිනි කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඒ චුට්ටක් වැරදි තියෙනවා සෙව්මිනි. දැහැමි ඉන්නවා බේරුවල. දැහැමි ඔව් දුව බලන්න පුතේ කියන්න බලන්න දවසට පැය 24ක් තියෙනවා කියලා කොහොමද ලියන්නේ දැහැමි? දැහැමි මයික් එක ඕෆ් කරගෙන එනවා. සර්. ඔව් දැහැමි ඉන්නවද? නෑ නේද? හස්මි නෑ පංචලි ඔන් කරගන්න පංචලි. හරිද පුතේ? දැන් පුතේ ඔන් කරපුව මං හරි කියලා කියන්නේ මට පේන්නේ ඔයාලා ඔන් කරනවද නැද්ද කියලා. ඔව් කවුද පුතේ ඔන් කරලා තියෙන පංචලි? පංචලි දුව කියන්න බලන්න දවසට පැය 24ක් තියෙනවා කියලා කොහොමද ලිව්වේ? සරි. ඔව් දවසට පැය 24ක් තියෙනවා කොහොමද ලිව්වේ? පංචලි
පංචලිත් මයික් එක ඕෆ් කරගත්තානේ ඉතින්. සර් මං කියන්න. හරි කවුද පුතේ? ඔව් පැතුම් සර්. පැතුම් ඉස්සෙල්ලත් කිව්වා. හරි පැතුම් කියන්න. සර් දවසකට පැය 24ක් තියනවා yes කියන්නේ. yes ඒක. There are Hmm? 32 days in this month. දවසට There are 24 hours in the day. හරි. කාගේ තව මයික් එක ඔන් කරේ මම මියුරිද? ඔව් සර්. මයි පුතා කියන්න බාන්න දවසට පැය 24ක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? There are හ්ම් 24 hours in the day. yes පැයට කියන්නේ hours කියලා. අයන්නෙන් පටන් ගන්න ඈ. there are 24 hours. පැයට hours. there are 24 hours. මේක hours කියලා කියන්න එපා මයි පුතාලා කවුරුවත් ඈ. මේ එච් අකුර නිකන් තිබ්බට නෑ කියලා හිතා ගන්න. එච් අකුර නෑ කියලා හිතා ගන්න. hours. නමුත් තියෙන්න ඕනේ. ඒත් මේක ශබ්ද කරද්දී එච් අකුර නෑ කියලා හිතා ගන්නකො. මේක ශබ්ද කරන්නේ hours කියලා. there are 24 hours. දවසකට in එකක්නේ දවස් එකක් day day ඔන්න ඔහොමයි ලියන්නේ. there are 24 hours in a day. there are 24 hours in a day කියලා පුතාලා ලියන්න ඕනේ. ඔය පුතාලා ඔය මම රේස් හෑන්ඩ් කරගෙන ඉන්න කාටවත් දෙන්නේ නැහැ. ඒ නිසා රේස් හෑන්ඩ් කරන්න එපා කවුරුවත්ම. අද එහෙම රේස් හෑන්ඩ් කරලා වැඩක් නැහැ. මම ඒ කාටවත් දෙන්නේ නැහැ. ඒ අය මට පේන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝස් එක වීඩියෝ එක ඔන් කරන්නේ නැතුව ඔහේ රේස් හෑන්ඩ් කරගෙන ඉන්නවනේ. හරි කවුරුවත් excuse me sir. ඔව් කියන්න පුතේ. සර් ඊළඟ එක මම කියන්නද? සෙව්මිනි කියන්න පුතේ කාමරේ අතර මිනිස්සෙක් ඉන්නවා. There is a man in the room. right good. මට කියන්න බාන්න තවත් අර රේස් හෑන්ඩ් කරපු වල ප්‍රශ්න හින්දා පුතේ මට ඔයාලා එක්කෙනෙක්ව අල්ල ගන්න බැරුව යනවා. එහාට මෙහාට වෙනස් වෙනවා. බිංගුනි හරිද බිංගුනි? There are men in. හරි සර්. කියන්න පුතේ. There are men in the room. right බලමුකෝ අපි. දැන් තව කාගේද මයික් එක ඔන්ලා තියෙන්නේ? සර් මං කියන්නද? ඔව් කියන්න පුතේ. මං කියන්නේ හරි මම දෙක මයික් වෙලා තියෙන ඔක්කොටම දෙනවා. කාමරය ඇතුළේ මිනිස්සෙක් ඉන්නවා. කොහමද කියන්න දාමු? There is a man in the room. හරි. කො බාන්න තව කාගේද මයික් ඔන්ලා තියෙන්නේ? කියන්න පුතේ right මියුරි කියන්න මියුරි. There is a man in the room. අපි බලමුකෝ හරිද කියලා. කො තව කාගේද මයික් ඔන්ලා තියෙන්නේ? There මං කියන්නේ sir. ඔව් කියන්න පුතේ. හරි මියුරි හරි. දැන් ඊට පස්සේ කියන්න. කියපු අය මයික් ඕෆ් කරගන්න. There is a man in the room. අන්න හරි අමන්දි කොහෙන්ද මේ ක්ලාස් එක සම්බන්ධ වෙන්නේ පුතේ? කොත්මලේ ඉඳන් sir. කොත්මලේ ඉඳලා right. ඔන්න අමන්දි විතර නෙමෙයි තමයි. ඔව් හොඳයි පුතේ. there is ගත්තේ ඇයි? මොකද අමන්දි? ඒක වචන නිසා. ඒක වචන නිසා. there is මිනිසෙක් නේ හින්දා a man දාන්න ඕනේ නේද? there is a man කොහෙද? in the ROM room. there is a man in the room. ඔන්න අපි ලිව්වා කාමරය ඇතුළේ මිනිසෙක් ඉන්නවා කියලා. there is a man in the room. හරි. පුතාලා ලියා ගන්න. finish නේද? දැන් යන් එහෙනම් අපි කොහෙවත් නෙමෙයි යන්නේ එහා පැත්තේ පිටුවට. මේ තියෙන තැන. make two sentences. දැන් ඔන්න පුතාලාගේ වැඩ. අන්නෙම තැනක ඉන්නවා කියලා ලියන්න ඕන. දැන් අපි මේ පළවෙනි පිටුවෙන් ලිව්වේ මිනිහෙක් ඉන්නවා ගැහණුවෙක් ඉන්නවා මේ ගිරවෙක් ඉන්නවා කියලානේ. එහෙමනේ මේ තැනක ඉන්නවා කියලා වාක්‍ය දෙකක් ලියන්න ඕන. උඩින් සිංහලෙන් ලියලා යටින් ඉංග්‍රීසියෙන් ලියන්න පුතේ.
පුතේ චුට්ටක් අත උස්සන්න ඔය මං කියා දුන්න පාඩම තේරුන්නේ නැති අය ආයෙ පාරක් මං පැහැදිලි කරන්න හදන්නේ. තේරුනේ නැති දරුවෝ. හරි අත උස්සයි මට එක පුතෙක් පේනවා ඉනුර ඉන්නවා පේනවා. කො තව කවුද? මං ආයෙ පාර තේරුම් කරන්න හදන්නේ පුතේ. අත උස්සන්න. ඒතර වැඩිපුර ළමයි ප්‍රතිශතයක් ඉන්නවනම් මං ආයෙ පාරක් තේරුම් කරනවා. ඔව් දැන් මම බලන් ඉන්නේ. හරි. එහෙමනම් මේ අහගන්න පුතේ දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ හින්දා මං ආයේ මේ පාඩම තේරුම් කරන්න. හොඳට ඕම් පුතාලා අහගන්න පුතේ අපිට මේ පාඩම ගන්නෙ යම් කිසි තැනක කවුරු හරි කෙනෙක් ඉන්නවා හරි මොකක් හරි දෙයක් තියෙනවා හරි කියන්න තමයි මේ පාඩම ගන්නෙ. උදාහරණයක් විදිහට ගහ උඩ ගෙයක් තියෙනවා, වත්ත ඇතුලේ පොල් ගස් පහක් තියෙනවා. එතකොට ගේ පිටිපස්සේ ලිඳක් තියෙනවා, වාහනේ යාළුවෝ ඉන්නවා. අන්න ඒව තැනක මොනවා හරි දෙයක් තියෙනවා. හරිද? නැත්නම් තැනක මොනවා හරි එකෙක් ඉන්නවා කියලා කියන්න තමයි තැනක මොනවා හරි දෙයක් තියෙනවා. එහෙනම් තැනක මොනවා හරි දෙයක් කෙනෙක් ඉන්නවා කියලා කියන්න තමයි පුතේ අපි මේ දෙයා කියන පාඩම ගන්නෙ. යම් කිසි තැනක කවුරු හරි ඉන්නවා. නැත්තම් තැනක මොනවා හරි සිටිනවා කියලා කියන්න තමයි අපි මේ දෙයා කියන පාඩම ගන්නෙ. එතකොට පැටවුනේ ඒ විදියට වාක්‍යයක් හදද්දී මුලට ගන්න ඕනේ මෙන්න මේ දෙයා කියන වචනය. තැනක ඉන්නවා තැනක සිටිනවා කියලා කියන්න මුලට ගන්න දෙයා කියන වචනේ. දෙයා කියන වචනේ තේරුමක් නැහැ. ඒත් ඒ වචන තමයි ගන්නෙ. දෙයා කියන වචනේ ගන්නවා මුලට. මම මේ වාක්‍ය හදන විදිය කියලා දෙන්න. දෙයා වලින් පස්සේ ඊස් හරි ආහරි දානවා. මං ඊස් හරි ආහරි කියලා කියන්නේ කොහොමද ගන්නෙ? අපි ඉන්නේ හෝ තියෙන්නේ එකක් නම් ඊස් ගන්නවා. ඉන්නේ හේතේ හෝ තිබෙන්නේ ගොඩක් නම් ආ ගන්නවා. අන්න ඒ වගේ ඊසා ගන්නවා. ඊට පස්සේ පුතේ තියෙන දේ ඊට පිටිපස්සෙන් දාන්න. මේ තියෙන්නේ මේ මෙන්න මේ පිළිවෙල තමයි වාක්‍ය හදන්න ඕනේ. තියෙන දේ පස්ස පැත්තෙන් දානවා. there is මිනිහෙක් ඉන්නවා නම් there is man කියන එක මෙතන. ගසක් තියෙනවා නම් ගස කියන එක තුන්වෙනියට. මේ පළවෙනිය, මේ දෙවෙනිය, මේ තුන්වෙනිය. අවසානයේට තමයි තැන දාන්නේ. ඉන්න තැන ගහ උඩ නම් on the tree. ගහ යට නම් under the tree. ලිඳ ඇතුලේ නම් ඒකනේ තැන in the well. අන්න එහෙම තැන දානවා. ඒ විදියට හදලා තමයි මේ වාක්‍ය කියන්නේ. එතකොට අපිට පැටවුනේ කියන්න ඕනේ වුණොත් ගස උඩ කුරුල්ලෙක් ඉන්නවා කියලා ඉස්සරලාම දෙයා වලින් ඕන් දෙයා ගත්තා. ඊස් ආ දෙකෙන් ඊස් ගත්තා. ඊස් ගත්තා නම් ආ ගන්න ඕනේ නැහනේ. තියෙන දේ හෝ සිටින කෙනා තමයි කුරුල්ලා. ඔන්න ගත්තා. තැන මේ තියෙන දම් පාටම කරලා ඔන්න ගත්තා. ඔන්න ඔය පිළිවෙලට තමයි පුතේ ලියන්න ඕනේ. ගස උඩ කුරුල්ලෙක් ඉන්නවා. there is a bird on the tree. අන්න එහෙමයි කියන්නේ. right. පුතේ එතකොට ආයෙ පාරක් මම පැහැදිලි කරන්න බාන්න තේරුන්නේ නැති පුතාලා ඉන්නවද? තේරුන්නේ නැති තවදුර දැන් මෙහෙමයි අන්තිමටම තේරුම් අරන් අපි ඉස්සරහට යන්න ඕනේ. තව කවුරුන් හෝ ඉන්නවද පුතේ තේරුන්නේ නැති නැහැ කියලා කියන? ඔය රේස් හෑන්ඩ් කරන් ඉන්න එපා. රේස් හෑන්ඩ් කරන් කියන ඒවට මම දන්නේ නැහැ. හරි කවුරුත් නැහැ එහෙමනම්. right. එහෙම පුතාලට තේරුණා නම් එහා පැත්තේ පිටුවේ ඉඩ තියෙනවනේ පුතේ වාක්‍ය දෙකක් හදන්න. මයි පුතාලා මේ වාක්‍ය දෙක හදන්න. මම මේක රෙකෝඩින් එක දානවා. මේ ක්ලාස් දැන් මේ මට එක එක්කෙනා අහන හින්දා මම මේ කියන්නේ මේ අනවශ්‍ය ඒ දේවලුත් ක්ලාස් එක ඉවරලා අද රැයට මේක රෙකෝඩින් එක දානවා. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් යම් කිසි අතවසු වුණ තැනක් වුණොත්. right. ඊට පස්සේ කොබාන්ඩ වාක්‍ය හදපු අය ඉසුමි කියන්න බා. හරි
කියන්න බලන්න ඉසුමි වාලිය වාක්‍ය දෙක පුතේ. පුටුව උඩ පූසෙක් ඉන්නවා. There is a chair on the cat. Oh, wait. දැන් පුතුව උඩ පූසෙක් ඉන්නවා කියද්දි ඉස්සල්ලා දාන්න ඕන ඉන්න කෙනා නේද? දැන් there is a chair කිව්වහම පුටුවක් පුටුව තැන ඉස්සල්ලානේ දාලා තියෙන්නේ. ඉන්න කෙනා කවුද? පුටුව උඩ පූසෙක් ඉන්නවා පූසා ඉන්නේ. නේද? there is a cat දාන්න ඕනේ. there is a cat පුටුව උඩ on the chair. එහෙමයි දාන්න ඕනේ. there is a chair on the cat නෙමෙයි. there is a cat on the chair. ඒක තමයි මම කිව්වේ. මේ හරියට බලා ගන්න කියලා. right. තව ඒතර ඉසුමිගේ මයික් එක ඔෆ් වුණානේ. වෙන කවුද කියන්නේ? ගයත්මා කියන්නේ. කෝ ගයත්මා? හරි. කියන්න බලන්න ගයත්මා. මගේ තොප්පිය මේසේ උඩ තියෙනවා. There is my hat on the table. මගේ සපත්තු දෙක දොර ළඟ තියෙනවා. There are my pair of shoes near the door. වැරදි පුතේ. ඇයි පැටියෝ මම මේක කිව්වේ මේ ගස මගේ තොප්පිය තියෙනවා. ගස තියෙනවා බෑ. ගසක් එකක් තියෙනවා නැත්තම් ගොඩක් තියෙනවා කියලායි ගන්න ඕනේ. තොප්පි තියෙනවා වාහන තියෙනවා අන්න ඒ වගේ ගන්න පුතේ. මගේ අපගේ මගේ එකක් තියෙනවා කියලා කියන්නත් එපා අපගේ එකක් තියෙනවා කියලා කියන්නත් එපා. හරිද? එතකොට මේ වාක්‍ය දෙක වැරදි දුව. ඒ වාක්‍ය දෙක වැරදි. මගේ තොප්පිය තියෙනවා කියන කියන්නේ වෙන වාක්‍ය රටාවක් ගන්නෙ. මේකත් හොඳට මතක තියාගන්න. ගස තියෙනවා එළදෙන ඉන්නවා කාර්යය තියෙනවා කියලා කියන එක වැරදි. ගසක් එළදෙන්නු කාර් අන්න ඒ වගේ කියන්න ඕනේ. මගේ අම්මා ඉන්නවා බෑ. ඒ වගේ වැරදි. right. ගිනුකි කියන්න බලන්න ගිනුකි. ගොල ඇතුලේ කුඹීන් ඉන්නවා. There are ants in the hall. yes there are ants in the hall. right. ඊට පස්සේ ඊළඟ එක හරි. හරි ලියන්න. ඉතින් wow කරගෙනනේ දූ. චලනි තෙල් දෙනියෙන්. චලනි හා. ඔව් කියන්න පුතේ වාහන වාක්‍ය. ලින්ද තුල මිනිසෙක් ඉන්නවා. There is a man in the well. හරි. ළමයින් 44ක් කාමරය තුල සිටි. There are 44 children in a room. in the room. right. ඒ වාක්‍ය දෙකම හරි පුතේ. ඊළඟට බලන්න මෙනුරි කියන්න මෙනුරි නිමේෂා. ගෙදර ඇතුලේ ගහණියක් ඉන්නවා. There is a woman in the house. කඩේ ඇතුලේ අම්මා කෙනෙක් ඉන්නවා. There is a mother in the shop. ඔව් පුතේ ඒ වාක්‍ය ටික හරි. right. පුතේ මේ මට කියවන්න දෙන්න කියලා මට මැසේජ් එවන්න එපා පුතේ. ඒ මැසේජ් ආවහම මට ඒ උනට කියවන්න දෙන්න ඔයාලට හැකියාවක් නැහැ. මොකද මම වීඩියෝ එක ඔන් කරගෙන බලනවා. ඒ අතරතුර මට හම්බෙච්ච එකකිනුන තමයි කියවන්න දෙන්නේ. right. අපේ යෙනුලි ඔන් කරගන්න. යෙනුලි බිහාරා බින්ගිරියේ. හරි. ඔව් සර්. ඔව් ඔයා ඉන්නේ කොහෙද? බින්ගිරියේ නේද? ඔව් සර්. බින්ගිරිය කියන්නේ තව කොහෙද තියෙන පොඩි ඔය බින්ගිරිය කියන්නේ ලොකු නගරෙන්නේ පොඩි ගම මොකද්ද? ඈ? තිසෝගම. ගැටුලාව තිසෝගමද? ඈනේ. ඔව් සර්. ඔව්ද? එතකොට ඔයාට කොහෙන්ද මගේ ලින්ක් එක හම්බුනේ? මගේ පන්තිර ජොයින් වෙන්නේ කොහමද? ඈනේ. අපේ කුලියාපිටි ඉස්කෝලෙන් එව්ව ලින්ක් එක. ඉස්කෝලෙන් එව්වද? හරි. ගැටුලාව තිසෝගම තමයි මාත් ඉන්නේ. දන්නවද? නෑ සර්. ඔව් මමත් ඉන්නේ ගැටුලාව තමයි.
මම ඔයාලට කියන්නකෝ මට මැසේජ් එකක් දාන්නකෝ මම තමයි බිහාරා බින්ගිරියෙන් කියලා මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම විස්තර කියන්නම්. හරි. එහෙනම් පුතේ බාන්න ඔයාලි වාක්‍ය දෙක කියන්න. හා සර්. ආ. ගෙවත්තේ හාවෙක් ඉන්නවා. There is a rabbit in the garden. හරි. කඩේ මිනිස්සු ඉන්නවා. There are people in. හරි. very good පුතේ. ඔයා හැබැයි ඉක්මනට මයික් එක ඔන් කරගත්තා යනුලි. peoples නෙමේ පුතේ people විතරයි ඈ. මිනිසට man මිනිස්සු peoples කියන්නේ. right. ඔයාගේ වාක්‍ය දෙක හරි. ඊට පස්සේ ඔන් කරගන්න අපේ තිනුකි ගම්පොළ තිනුකි කියන්න බාන්න දුවේ ඔයාලි වාක්‍ය දෙක. There is a hat on Chloe's book. Chloe පොත උඩ තොප්පියක් තියෙනවා. There are toys in the box. පෙට්ටිය ඇතුලේ සෙල්ලම් බඩු තියෙනවා. very good. හරි. ඊට පස්සේ බාන්න තිමෝද්‍යා මත්තේගොඩ. ඔව්. තිමෝද්‍යා There is a dog under the table. There are women in the shop. ඔව් පුතේ ගැහණු අය ඉන්නවා කියලා කියන්නේ woman කියලා කිව්වේ. ඔය ඉතින් ඉක්මනට හදිස්සියනේ මයික් එක ඔෆ් කරගන්න. මෙහෙම ගැහණියට කියන්නේ woman. W O M A N woman කියන්නේ ගැහණිය. ගැහණු නම් W O M E N. මේ ගැහණිය A N ගැහණු නම් E N. ඒක මතක තියාගන්න. ගැහණිය A N. woman කියන්නේ ගැහණිය. A දාන්නේ ගැහණියට. ගැහණු නම් E දාන්නේ women. S එහෙම දාන්නේ නැහැ බහුවචන කරන්න. right. ඒතර ටිමෝද්‍යාගෙන් පස්සේ මට කියන්න බාන්න අමිෂි කියන්න. වගේ මාළු ඉන්නවා. There are fish in the river. පන්සලේ මිනිසෙක් ඉන්නවා. There is a man on the temple. පන්සලේ නම් in the temple නේ. on the temple නෙමෙයි in the temple. there is a man in the temple. right. හොඳයි. රන්දිලු කියන්න බාන්න රන්දිලු ඔයාලි වාක්‍ය දෙක පුතේ. There is a cat in the box. පූසෙක් පෙට්ටියක් ඇතුලේ ඉන්නවා. There is a dog on the chair. බල්ලෙක් පුටුවක් උඩ ඉන්නවා. right. හොඳයි. බල්ලෙක් පුටුවක් උඩ ඉන්නවා. there is a dog on a chair. ඔව්. ඈ පුතේ? on the chair. on the chair කියන්නේ පුටුව උඩ ඉන්නවා. පුටුවක් නම් on a chair දාන්න ඕනේ. පුටුව නම් පුතේ the. පුටුව the chair. ගස the tree. මල the flower. මලක් කිව්වොත් a flower. ගයක් කිව්වොත් a house. එහෙමයි දාන්න. එකක් නම් a දාන්න ඕනේ. ගොඩක් නම් එකක් නම් a දාන්න ඕනේ. අගට අල්කයන ගන්න නම් a දාන්න ඕනේ. එහෙම නැතුව ගස මල පොත පෑන කියලා කියනවා නම් ඒ ඉස්සරහින් ද දාන්න ඕනේ. තේරුණා රන්දිලු? right. ඊට පස්සේ right පුතේ මම ක්ලාස් එක ඉවර වෙන්නේ පුතේ 3ට ඉවර කරන්න තියෙන ක්ලාස් එක. ගොඩ දෙනෙක් මේ ක්ලාස් එක ඉවර වෙන්නේ කීයද කියලා අහනවා. රශිනි කියන්න. මලක් උඩ සමනලෙක් ඉන්නවා. There is a butterfly on the flower. ගෙයක් තුල බල්ලෙක් ඉන්නවා. There is a dog in the house. right. very good. කියන්න. දම්සර කියන්න. දම්සර මේසයට පූසෙක් ඉන්නවා. හරි පුතා කටවනේ දිමාෂ බුලත් සිංහල නේද දිමාෂ? ඔව් පුතා එතකොට පුතාට කොහොමද මගේ ලින්ක් එක ආවේ පන්තියට ජොයින් වෙන්න සම්බන්ධ වෙන්න? යාළුවෙක් කිව්වේ නේද? හරි පුතේ. කියන්න බලන්න මම පුතාගේ ළම වාක්‍ය දෙක. මිනිහෙක් බැංකුවක් ඇතුලේ ඉන්නවා. There is a man in the bank. හරි. පරවියෝ ගසක් උඩ ඉන්නවා. There are pigeons on a tree. yes there are pigeons on a tree. right. ඊට පස්සේ මම දෙනවා කියන්න බාසුරුට. බාසුරු ප්‍රභාෂ්.
right කියන්න පුතේ. There is a friend between railway station and school. right යාළුවෙක් රේල් දුම්රිය වලයි අතර ඉන්නවා. හරි There is a bird flying over the house. කුරුල්ලෙක් වහලය උඩින් පියාසර කරනවා. right එතකොට බාසුරු මං මේ ෆ්ලයින් අරව මේවා දාන්න තාම කියා දුන්නේ කියා දෙන්න. නමුත් ඔයාගේ වාක්‍ය වැරදි නෑ. හරි ඉඳන් මම මොකුත් කියන්නේ. බාසුරු කොහෙන්ද පන්තිට සම්බන්ධ වෙන්නේ කොහෙන්දද? ගණේ මුලින්ද ගණේ මූලේ right. බාසුරුට කොහොමද මගේ link එක ආවේ පුතේ ක්ලාස් එකේ? යාළුවෙක් එව්වස. යාළුවෙක් ඉන්නේ නේද? හරි හොඳයි. ඒතර ඔයා තව යාළුවෝ ටිකකට යවන්න ඕනේ. හරි. එහෙමනම් තව අහන්නම්කෝ තව එක්කෙනෙක්ගෙන් අහන්නම්. right. කියන්න බලන්න ආකාශ කියන්න ආකාශ. ආකාශ. පුටුව උඩ බල්ලා සිටි. පුටුව උඩ බල්ලා සිටි. There is a dog. වැරදි වැරදි. බල්ලා නෙමෙයි බල්ලෙක් මේ. මං කිව්වනේ මේ මේව බෑ කියලා. බල්ලා බෑ. බල්ලෙක් පුළුවන් බල්ලෝ පුළුවන්. බල්ලා බෑ. බල්ලෙක් පුළුවන් බල්ලෝ පුළුවන්. එහෙමයි පුළුවන්. පොත උඩ පෑන තිබ්බේ. පෑන නෙමෙයි පුතේ පෑනක්. කොල්ලෝ. පෑන නෙමෙයි පෑනක්. මේ මං හොඳට කියලා තියෙනවනේ. මේක හොඳට මතක තියන්න. ගස, පෑන, වාහනය එහෙම බෑ. වාහනයක්, ගසක්, පොතක්, ගස් එහෙම විතරයි ඒ පුළුවන් පුතේ. හරිද? පෑන තිබේ නෙමෙයි. ඒ වාක්‍ය දෙක වැරදි. මම පුතා හදලා ලියා ගන්න. කොබාණ්ඩ අපේ ටයිනි රේස්මයි ඉන්නේ. කියන්න ටයිනි. පූසෙක් ගස යට ඉන්නවා. There is a cat under the tree. මල උඩ මැස්සෙක් ඉන්නවා. There is a bee on the flower. yes there's පුටුව උඩ පෑන් තිබෙනවා. There are pen on the chair. බසය අසල බල්ලෙක් ඉන්නවා. There are dogs near the bus. බසය අසල කියලා බල්ලෙක් ඉන්නවා කියලා ආදැමේ මොකද? දෙයා ඊස් වෙන්න ඕනේ. බල්ලෝ සර්. බල්ලෝ නම් හරි. මේ ඉන්න අපේ සනුක. ඕකේ. රයිට්. ගගමිනිත් ඉන්නේ. ගගමිනි කියන්න බලන්න. අලියෙක් කැලයේ සිටනවා. There is an elephant in the jungle. ගායකයෝ වේදිකාවේ සිටිනවා. There are singers on the stage. yes there are singers on the stage right හොඳයි. කවිඳු කියන්න කවිඳු. කොතව කවුද ලියලා ෆිනිෂ් ළමයි ඉන්නේ? දුලාරික් නෑ හස්මි ඔය කාගේද මයික් එක ඔන්ලා තියෙන්නේ පුතා කියවන්න බං. කියන්න පුතේ. ඉස්සෙල්ලා සිංහලෙන් මේසේ උඩ වීදුරුවක් තියෙනවා. There is a glass on the table. right කුරුල්ලෙක් ගහ උඩ ඉන්නවා. There is a bird on the tree. right අන්න එහෙමයි පුතේ. කවුරු හරි ඉන්නවා සිටනවා කියලා කියන්නේ. right එහෙනම් ඕන් අපි මේ දෙක ඉවර කරලා අපි මෙන්න මේකට යන් පොඩ්ඩක්. මේ දැන් හොඳට බලන්න පුතේ. හරිද? මම දැන් ඔයාලට කියලා දුන්නේ තැනක මොනවා හරි දෙයක් තියෙනවා නැත්තම් තැනක මොද හරි දෙයක් සිටිනවා කියලානේ. මේ දැන් මං කියලා දෙන්නේ තැනක තිබෙනවද? තිබෙනවද නැත්තම් සිටිනවද කියලා. හරිද? ප්‍රශ්නයක් හදන හැටි. දැන් මගේ පුතාලට තේරුණා නම් ඔය විදියට වාක්‍යයක් හදද්දි දෙයාරිස් දෙයාරා ගන්නවා කියලා. මේ බලන්නකො මේ තියෙන්නේ අපි ඒ වාක්‍යයක් හදපු විදියනේ. දෙයා ගත්තා, ඊස් හරි ආහරි ගත්තා. ඊට පස්සේ තියෙන දේ හෝ සිටින කෙනා දැම්මා, ඊට තැන දැම්මා. ඒකනේ. දැන් පුතේ මේක ප්‍රශ්නයක් බවට පත් කරද්දි මොකද දන්නවද කරන්නේ? මෙන්න මේ දෙයා ඊස් හරි ආහරි මෙතෙන් මුලට ගන්නවා. දෙයා කියන එක මෙතෙන්ට එනවා. ඔන්න ඔහොමයි හදන්නේ.
ඊස් හරි ආ හරි ගන්නම් දෙයා මෙතෙන් right. එහෙනම් ඕම් බලන්න සර් ඒක කරන්නම්කෝ. මෙන්න මේ ඊස් හරි ආ හරි මොකද කරන්නේ මෙන්න මෙතෙන්ට මුලට ගන්නවා. ඕම් ප්‍රශ්නේ හදන්න ඊස් හරි ආ හරි මුලට ගත්තා. ඒක එතෙන්ට ආවම දෙයා කියන එක පස්ස පැත්තට පිටිපස්සට යනවා. ඒක එතෙන්ට ආවම දෙයා කියන එක පිටිපස්සට යනවා. ඔන්න ප්‍රශ්නයක් හදන විදිය ඊස් හරි ආ හරි මුලට දානවා. ඊට පස්සේ දෙයා ඊට පස්සේ අනිත් ටික එහෙමම දානවා. right. මං අහනවා ලිඳේ ගෙම්බෙක් ඉන්නව නෙමෙයි පුතේ. ලිඳේ ගෙම්බෙක් ඉන්නවද කියලා. ප්‍රශ්නයක් අහන්න යන්නේ. අපි එක වාක්‍ය රටාවක් ඉගෙන ගත්තට පස්සේ පුතේ ඒක හැම ආකාරයකටම හරවන්න උගන්ලා ඉවරලා තමයි අවසන් කරන්නේ. right. ලිඳේ ගෙම්බෙක් ඉන්නවද? ඊස් ගෙම්බා ගැන අහන්නේ. ඒ නිසා ඊසා වලින් ගන්න ඊස්. ඊළඟට පුතේ මෙතන මේ වචන දෙයා. දෙයා. එක්කෙනෙක් නම් ඊස් දෙයා. ඊටවත් තිබෙන දෙන්න සිටින කෙනා ගෙම්බෙක් a frog F R O G O. ඔව් පුතේ දැන් මේ මම මේකේ රෙකෝඩින් එකක් දානවා ඈ. there is a frog. කොහෙද? තැන දාන්නේ අන්තිමට. සිටින කෙනා තැන දැම්ම තැන අන්තිමට. කොහෙද තැන? ලිඳේ. in the WELL well. There is a frog in the well. ලිඳේ ගෙම්බෙක් ඉන්නවද? මේ කැලේ අලි ඉන්නවද? කොහොම දාන්නේ මේ කැලේ අලි ඉන්නවද කියලා? ඊස් ආවලින් ගන්නෙ පුතේ මේ මුලින් ඊසානේ ගන්න තියෙන්නේ ආ ගන්නෙ මොකද අලි බහුවචනෙන් හින්දා ඊට දෙයා is ආ ඊට පස්සේ මේ වචන දෙයා දෙයා සිටින කෙනා හෝ තිබෙන දේ තමයි අලි elephants දෙයා elephants කොහෙද මේ කැලේ කියන්නේ ඇතුළේ in this forest forest are there elephants in this forest මේ කැලේ අලි ඉන්නවද කාමරේ ඇතුලේ කවුරු හරි ඉන්නවද කාමරේ ඇතුලේ කවුරු හරි ඉන්නවද මම මේ ටික ලියනවා කාමරේ කවුරු හරි ඉන්නවද කියලා අහන්නේ කොහමද ඔය කාමරේ කවුරු හරි ඉන්නවද ඒක අහන්නේ කොහමද දන්නවද ඊස් ගන්නෙ මුලට එක්කෙනෙක්නේ ඊස් දෙයා ඉන්න කෙනා හෝ සිටින කෙනා කවුරුන්නෝ කියන්න පුතේ anybody එහෙම නැත්නම් anyone කියලා ගන්නත් පුළුවන් is there anybody කාමරය ඇතුලේ in the room නෙමෙයි room නේ is there anybody in the room කාමරය ඇතුලේ කවුරු හරි ඉන්නවද is there anybody in the room right මට කියන්න පුතේ එතකොට අම්මා අසල ගැහැණු ළමයෙක් ඉන්නවද කියලා කොහොමද ආන්නේ? අම්මා අසල ගැහැණු ළමයෙක් ඉන්නවද කියලා ආන්නේ කොහොමද? Is there mother near the මේ අපි අහන්නේ කතා කරන්නේ අම්මා ගැන නෙමෙයිනේ. අපි කතා කරන්නේ ගැහැණු ළමයා ගැනනේ. ඒ නිසා is there mother නෙමෙයි පුතේ ගන්න ඕනේ. is there mother නෑ කොල්ලෝ is there තියෙන දේ ඉන්න අහන්නේ කවුද? ගැහැණු ළමයා. a girl. is there a girl? ගැහැණු ළමයෙක් ඉන්නවද? අම්මා අසල near mother. is there a girl near mother? is there a girl near mother? අම්මා අසල ගැහැණු ළමයෙක් ඉන්නවද? මේ කරන්නේ 6 වසර ළමයිනුයි මේ 7 වසර ළමයිනුයි අපේ පන්තියේ ඉන්නේ නේද? සමහර අය මැසේජ් දානවා මේ කී වසරද කියලා. ගඟ හරහා පාලමක් තියෙනවද? ඒක අහන්නේ කොහොමද? ඊස් ගන්නෙ. ඊට පස්සේ දෙයා වලින් දෙයක් ගන්නවා. තියෙන දේ මොකද්ද? ගඟද පාලමද? පාලමනේ තියෙන්නේ. ඉතින් මෙතන පාලම කියන එක ගන්නෙ. පාලමන BRIDGE bridge. Is there a bridge? පාලම හරහා කියන්න පුතේ across ගන්න across the ගඟ RI river. Is there a bridge across the river? ගඟ හරහා පාලමක් තියනවද? හරි. මම පුතාලා ලියා ගන්න මේ ටික
මෙතන ක්වෙස්චන් මාක් එක දාලා නැහැ නේද? මෙතනත් ප්‍රශ්නයක් නම් ක්වෙස්චන් මාක් එක දාන්න is there anybody in the room full stop එකක් හරියන්නේ නැහැ නේද? is there anybody in the room එහෙමයි ලියන්නේ. හරි. පුතාලා ලියාගෙන ඉවර ඇති. පුතේ මම මේ පන්තියේ ඔයාලට උගන්වන්නේ පුතේ ඔයාලා මැසේජ් එවන්න එපා. මැසේජ් එවන එක පුතේ මට කරදරයි. ඒ නිසා පුතාලා මැසේජ් එවන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. මේ මම ඔයාලට අහන්න තියෙන ඕන දෙයක් අහන්න දෙනවා මේ ක්ලාස් එක අවසානයේ. මම මේ තව එක පිටුවනේ තියෙන මේ පිටුව අවසන් කරපු ගමන් ටක් ගාලා අහන්න දෙනවා. මම මේ පන්තියේ උගන්වන්නේ පුතේ ග්‍රැමර් විතරයි. ග්‍රැමර් විතරයි. රයිට්? එතකොට මගේ තව ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එකේදී ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක කරනවා. ඉස්කෝලේ වර්ක් බුක් එක කරනවා. හැමදාම පිටුවක් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පහුගිය 7 වසර නම් 7 වසර පහුගිය විභාගවල දීලා තියෙන ප්‍රශ්න කරනවා. 6 වසර නම් පහුගිය විභාගවල දීලා තියෙන ප්‍රශ්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරනවා. ඒ වගේ මේ හැම ක්ලාස් එකදීම පුතේ ස්පෝකන් ඉංග්ලිෂ් තියෙනවා. ස්පෝකන් ඉංග්ලිෂ් කතා කරන ඉංග්‍රීසි තියෙනවා. ඉංග්‍රීසි උගන්වනවා. එතකොට පොත රීඩ් කරනවා, රීඩින් කරනවා. ඒ වගේ සේරම වැඩ ගොඩාක් තියෙන මගේ තව ක්ලාස් එකක් තියෙනවා. ඉතින් 6 වසර මගේ පන්තිය ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් තියෙන්නේ සිකුරාදා හවස 6යි කාලට. 7 වසර මගේ පන්තිය තියෙනවා සෙනසුරාදා හවස 6යි කාලට. ඉතින් මයි පුතාලට ඒකට අවශ්‍ය නම් ජොයින් වෙන්න පුළුවන්. පුතේ මේ සතියේ කවුරුත් ජොයින් වෙන්න එපා. මම ලබන සතියේ අලුතෙන් සම්බන්ධ වෙන ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදියට දැන් ඒක ටිකක් කල් ඉඳලා කරන ක්ලාස් එකක්. නමුත් අලුතෙන් සම්බන්ධ වෙන ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදියට මූලික ග්‍රැමර් පාඩම් මතක් වෙන හැටියට ලබන මාසෙ ඉඳලා ටියුට්ස් ටික හදලා තියෙනවා. ඉතින් ඒ හින්දා පුතාලා ඒ පන්තියට සම්බන්ධ වෙනවා නම් ලබන මාසෙ ඉඳලා සම්බන්ධ වෙන්න. ලබන මාසෙ සම්බන්ධ වෙන්න. ලබන මාසේ ඔයගොල්ලන්ට පහුගිය පාඩම් මගහැරුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේකේ හෝම්වර්ක් තියෙනවා. දිනපතාම හෝම්වර්ක් පේපර් එකක් දෙනවා. ඊට පස්සේ අද දවස් දෙන හෝම්වර්ක් පේපර් එක කරාට පස්සේ ලබන සතිය තමයි බලන්නේ. ඒක ඒ විදිහට කරනවා. ඒ වගේම ඩික්ටේෂන් දෙනවා. ඔයාලා ඩික්ටේෂන් හැමදාම දවසට වචන 10ක් දෙනවා. ඒ ඩික්ටේෂන් ටික මම ගන්නේ Google ෆෝම් එකක් කරහා. ඒ කියන්නේ මම එක එක්කෙනා බලනවා නෙමෙයි. මේ ඩික්ටේෂන් ඒක ළමයි ඉන්න සේරටම මම ෆෝම් එකක් කියනවා. ඒ ෆෝම් එක ළමයි ෆිල් කරන්න ඕනේ. එතකොට ඒ ඔයගොල්ලෝ ෆිල් කරනකොට ඔහෙ ඉඳලා ෆිල් කරනකොට මගේ කම්පියුටරේ වදිනවා Google ෆෝම් එක කියලා කියන්නේ. රයිට්? අන්න ඒ විදිහට මම ඒ ඩික්ටේෂන් චෙක් කරනවා. ඉතින් ඒ නිසා මයි පුතාලා ඒ පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා හිතනවා නම් පුතේ ඒකට මේ මාසේ නෙමෙයි මේ සතියේ නෙමෙයි ලබන සතියේද සම්බන්ධ වෙන්න. ලබන සතිය කියලා කියන්නේ අලුත් මාසේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන විදිහ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුතේ මගේ account number එක තියෙනවා. ඒ account number එකට රුපියල් 600ක් දාන්න ඕනේ. account number එකට රුපියල් 600ක් දාලා මට ඒ receipt එක එව්වහම මම පුතාලට සැප්තැම්බර් මාසෙටම අදාළ ටියුට්ස් ටික එවනවා. අන්නේ ටියුට් එක print කර ඒ කියන්නේ දැන් අපේ සිකුරාදා 6 වසර පන්ති තියෙනකොට 6 වසර පන්තියේ ටියුට්ස් 4ක් තියෙනවා. 6 වසර සිකුරාදාවල් 6ක් තියෙනවා ලබන මාසෙට. ලබන මාසෙට සිකුරාදාවල් 4ක් තියෙනවා. ඒ තියෙන 4ට ටියුට් 4ක් තියෙනවා. ඒ ටියුට් 4 ඔයගොල්ලෝ print කරලා තියාගන්න. ඒ ටියුට් එක තමයි සාකච්ඡා කරන්නේ. කිසිම පොතක් මොකුත් ලියන්න කරන්න ඕනේ නැහැ. ටියුට්ස් තමයි තියෙන්නේ. ඒ ටියුට් එක තමයි සාකච්ඡා කරන්න. ඉතින් පුතාලා ඒකට එහෙම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ සතියේ නෙමෙයි ලබන සතියේ ඉඳලා අපි සම්බන්ධ වෙමු. right මේ ටික ලිව්වනේ. තව වාක්‍ය දෙකකුත් හදන්න කියලා මං කිව්වා නේද? ඔව්ද? ඔව් right. බලන්න හදපු අය. ටිෂාන් බාන්න ඔන් කරගන්න පුතේ. කියන්න ටිෂාන් ඔයාලගේ වාක්‍ය. ගස උඩ ගිරවෙක් ඉන්නවාද? Is there a parrot on the tree? very good පුතේ. යට පූසෙක් ඉන්නවාද?
Is there a cat under the chair? right හොඳයි ඊට පස්සේ පුතේ කාට හරි මේක තේරුම් ගන්න බැරුව ගියොත් ඔයගොල්ලෝ නැවත අර වීඩියෝ එක බලන්න අදින් පස්සේ සෆ්රාන් කො සෆ්රාන් හරි කියන්න පුතේ කියවන්න ඔව් සෆ්රාන් ඔය මයික් එක ඔන්ලයින් තියෙන කියවන්න හයියේ කෝ සෆ්රාන් කියවන්නේ නැහනේ සියන්සා රත්නායක ඔව් සියන්සා රත්නායක කැන්ඩි වලින් ජොයින් වෙන්නේ සියන්සා කියන්න දුවේ වාලිය වාක්‍ය ගංගේ මාළුවෙක් ඉන්නවාද? Is there a fish in the river? yes සහෝදරිය අසල පූසෙක් සිටිනවාද? Is there a cat near sister? very good දුවේ ගොඩක් හොඳයි ඊට පස්සේ කවුද කියවන්නේ right සඳරු හරිද පුතේ මයික් එක ඔන්නවද Is there හා කියන්න උදේ Oh sir. හා කියන්න Is there a dog in the kitchen? බල්ලෙක් කුස්සියේ සිටිනවාද? Are there butterflies in the sky? සමනල්ලු අහසේ සමනල්ලු Are are there butterflies in the sky කියන්නේ අහසේ සමනල්ලු ඉන්නවද නේද right ඊට පස්සේ කවුද කියන්න තියෙන කාගේද මයික් එක ඔන්ලා තියෙන්නේ Sir, ඔව් කියන්න is there a dog under the table? සිංහල තේරුම හරි ගස යට පුටු යට බල්ලෙක් අමේස යට බල්ලෙක් ඉන්නවද නේද right ඊළඟේ මොකද පුතේ Is there water in the glass? ඒ මොකක්ද තේරුම කෝප්පේ වතුර තියනවාද? කෝප්පේ වතුර තියනවලු right very good සාක්‍ය සඳමිනි ඔන් කරගත්තා දුවේ ඔව් සර්. කියන්න පුතේ ටැංකිය ඇතුලේ මාළුවෙක් ඉන්නවද? Is there a fish in the tank? right ගහ යට පූසෙක් ඉන්නවද? Is there a cat under the tree? yes is there a cat under the tree right විදත් කියවන්න විදත් right කියන්න පුතේ ඇඳ උඩ පොතක් තියෙනවාද? Is there a book on the bed? is there a book on the bed ඊට පස්සේ ශිෂ්‍යයෝ පිට්ටනියේ සිටිනවාද? Are there students in the ground? yes are there students in the ground right very good විදත් හරිද හොඳයි පුතේ එහෙනම් අපිට වෙලාවත් කාලයක් ගොඩක් ගිහිල්ලා තියෙන හින්දා අපි එහා පැත්ත බලමු එහා පැත්ත පිටුවේ මෙන්න දැන් ඉන්නවද කියලා කිව්වනේ පුතේ දැන් මම යන්නේ ඉන්නව නෙමෙයි දෙයක් නැහැ කියලා කියන්න වත්තේ සමනල්ලු ඉන්නව නෙමෙයි වත්තේ සමනල්ලු නැහැ අන්න එහෙම පුතේ තැනක නැහැ කියලා දෙන්නයි මම යන්නේ මේ එක පාඩමක් ඉගෙන ගත්තට පස්සේ මේ පාඩමේ ඔක්කොම ටික ඉගෙනගෙන ඉවර වෙන්න ඕනේ තැනක නැහැ කියලා කියන්න දෙන්නයි යන්නේ ඔන්න බලන්න මෙන්න බලන්නකො පුතේ මම මේකේ ලියලා තියෙන වාක්‍ය රටාව වැරදීනේ වැරදි මොකක්ද දන්නවද තැනක නැහැ නම් පුතේ not තියෙන්න ඕනේ ඒ නිසා මයි පුතාලා මෙන්න මෙතන is වලට ආවලට පස්සේ පිටිපස්සේ not එන්න ඕන කියලා හිතලා අර වගේ කාකපාදයක් දාලා not කියන එක උඩින් ලියා ගන්න මෙන්න මෙතන not හරි එහෙනම් මම ඔයාලට පේන්න හොඳට පේන ඉඳ මම එහෙම හදාගන්න හරිද මට ඉතින් ඕක හදන්න පුළුවන් මෙහෙම
හරි. ඕම් බලන්නකො එතකොට එහෙම දෙයක් නැහැ කියලා කියලා වාක්‍යයක් හදන විදිය. ඉස්සරලාම පුතේ ගන්නෙ මොකද්ද? there is හරි ආහරි නැහැ කියලා කියන්නේ not දාලා ඉතිරි ටික දානවා. හරිද? එහෙමනම් ඔන්න බලන්න. සාක්කුවේ සල්ලි නැහැ. පුතේ මේ වාක්‍ය දැන් මං කියන්නයි යන්නේ. සාක්කුවේ සල්ලි නැහැ. දෙයා දන්නවා මුලට. ඊට පස්සේ පුතේ ඊස් දාද ගන්නෙ. කො බලන්න මට අත උස්සලා පෙන්නන්න ආ ගන්නවා කියන අය. සල්ලි. ඊස් ගන්නවා කියන අය අත උස්සලා පෙන්නන්න ඊස්. ආ ගන්නවා කියන අය අත උස්සලා ඉවරයි. දැන් ඊස් ගන්නවා කියන අය. දැන් ගොඩක් ඉන්නේ මොකුත්ම ගන්න නැහැ කියන අයනේ. ඔහේ නිකම් ඉන්නේ. right. පුතේ සල්ලි ඕන් එහෙනම් අහගන්න ඔයාලා දන්න දෙයක් ඈ. ගණන් කරන්න බැරි ඕන දෙයක් ඒක වචනයි. ගණන් කරන්න බැරි ඕන දෙයක් ඒක වචනයි. ඉතින් ඒක වචනේම එක ඊස් ගන්නෙ. පුතේ සල්ලි ගණන් කරන්න බෑ නේද? ඈ පුතාලා සල්ලි ගයින්න පුළුවන්ද කාට හරි? සල්ලි ගයින්න පුළුවන්ද? කොහොමද ගයින්න පුළුවන් කියන ඇත උස්සන්. සල්ලි ගයින්න පුළුවන් ඇත උස්සන්. සල්ලි ගණන් කරන්න බැහැ කියන ඇත උස්සන්. සල්ලි ගණන් කරන්න බැහැ කියන අය. ඔව් මට එතකොට මම අහන්නකො චුට්ටක් මං එහෙනම් කාගෙන් හරි කැමරාවක් ඔන් කරන්නම්කෝ දැන් එතකොට ඔය එහාට මෙහාට හෙලෙනවනේ. දැන් කාගේද කැමරාව ඔන්ලා තියෙන්නේ මයික් ඔන්ලා තියෙන්නේ කියන්නම පුතේ කාගේද මයික් ඔන්ලා තියෙන්නේ මගේ සර්. රයිට් මගේ කියන්නේ ඔයාගේ දම මොකක්ද ඔය හරි කියන්න බලන්න මට සල්ලි ගයින්න පුළුවන්ද බැරිද පුළුවන් රයිට් එතකොට කො බාන්න කවුරු හරි ඉන්නවනම් සල්ලි ගයින්න බැහැ කියලා එයාගේ අත උස්සන්න. රයිට් හොඳයි. පුතේ මම ඕන් දැන් ඔයාලා කියන්නේ සල්ලි ගයින්න පුළුවන් කියලානේ. ඕන් දැන් මම පුතාලට සල්ලි ටිකක් දෙනවා. මට ගැන්ලා පෙන්නන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ සල්ලි කොලයක්. මේ සල්ලි කොලේ වටිනාකම රුපියල් 10යි. මේ තියෙන්නේ සල්ලි කාසියක්. මේ සල්ලි කාසියේ වටිනාකම කීයද? ඩොලර් 1යි. මේ තියෙන්නේ තව සල්ලියක්. මේ සල්ලියේ වටිනාකම යෙන් 3යි. යෙන් නේද? මේ අපේ කොහෙද ජපානයේ භාවිත කරන්නේ යෙන්නේ? ඇමරිකානු ඩොලර් 1යි මේක. මේක ඩොලර් 1යි, මේක යෙන් 3යි, මේක රුපියල් 10යි. එතකොට මේක 740යි. මේක 740යි. සෙන්ට්. හරිද? එතකොට තව දෙනවා මම මෙහෙන්. කොහෙන් දන්නවද? තව සල්ලියක් ගෙනත් දෙන්නම්කෝ ඔයාලට. කොහෙන්ද? එංගලන්තෙන් පවුම් 5ක් දෙනවා. 5යි පවුන්. පවුන් කියලා කියන්නේ සල්ලිමයිනේ ඒකකෙන් නේද? දැන් මෙතන සල්ලිනේ තියෙන්නේ. දැන් ගයින්න පුළුවන් කිව්ව පුතාලා ටික මට සල්ලි ටික ගැනලා පෙන්නන්න මේ තියෙන සල්ලි ටික. මේ තියෙන සල්ලි ටික ගැනලා පෙන්නන්න. ඔබාන් මට ගැනලා උත්තර කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? සල්ලි ගයින්න පුළුවන් කියලා දැන් ඔක්කොම කිව්වේ. දැන් සල්ලි ටික ගැනලා උත්තරේ කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? තිනුලි ගයින්න පුළුවන්ද දුවේ සල්ලි? ඔය ටික? ඇහසන්නේ. දිනුස ගයින්න පුළුවන් සල්ලි ලක්ෂාන්? දිනුස ඔන් කරගන්න මයික් එක. හරිද ඔන් කරලා තියෙන මයික් එක? ඔව්. එතකොට පුතේ මේ තියෙන්නේ සල්ලි නේද?
මේ තියෙන්නේ සල්ලි නේද? එතකොට මේ සල්ලි ගයින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න අද දැනගන්න සල්ලි ගනින්න බෑ. සල්ලි මොකද දන්නවද කරන්නේ? සල්ලි මනිනවා. දැන් අපිට හාල් ගයින්න බෑනේ. හාලුත් මයිනවා කිලෝ 1යි ග්‍රෑම් 500යි එහෙම නැත්නම් සේරු හරි එහෙම ඒකකයක් යොදාගෙන. වැලිත් ගයින්න බෑනේ. වැලිත් මයිනවා. වැලි කියුබ් එකයි නැත්නම් වැලි බාල්දියයි නැත්නම් වැලි ලෑම් මාස්ටර් ඒක දාන් මයිනවා. අපිට මොනවද වතුරත් ගයින්න බෑනේ. වතුරත් මනිනවා. වතුරට මයින්ඩ් එක ඒකකයක් තියෙනවා. ඒ තමයි ලීටර් 1යි ලීටර් 2යි බෝතල් 1යි බෝතල් 2යි එහෙම වතුර මයිනවා. ඒ වගේ තමයි පුතේ සල්ලිත් ගයින්න බෑ. සල්ලිත් මනිනවා. සල්ලිත් මනිනවා. ලංකාවේ සල්ලි මයින්ඩ් ඒකකයක් භාවිතා කරනවා රුපියල් කියලා. ඇමරිකාවේ සල්ලි මයින්ඩ් ඒකකයක් භාවිතා කරනවා ඩොලර් කියලා. එතකොට පවුන් කියලා එකකයක් භාවිතා කරනවා එංගලන්තේ වගේ. සත කියන එක ලංකාවේ ඉන්දියාවේ එහෙම භාවිතා කරන තව ඒකකයක්. ජපානයේ භාවිතා කරනවා යෙන් කියලා ඒකකයක්. එහෙනම් මතක තියාගන්න සල්ලි ගනින්න බෑ. සල්ලි මනින්නයි පුළුවන්. එතකොට මයින්ඩ් එක එක රටවල් එක එක ඒකක යොදා ගන්නවා. එතකොට එහෙනම් පැහැදිලි නේද? ඒ වගේ එහෙනම් දැන් මේක නැහැ කියලා කියන්න පුතේ සල්ලිත් එක්ක ගන්න දෙයා වලට පස්සේ ඊසා වලින් ගන්න ඕනේ. මොකද්ද? ඊස් ගන්න ඕනේ. ඊසා වලින් ගන්න මොකද්ද? ඊස් ගන්නෙ. ඇයි ඒ ගයින්ද බැරි හින්දා. නැත්නම් ඊස් ආ දෙකෙන් එකක් ගමා ගන්න ඕනේ පුතේ. එතකොට ගයින්ද බැරි දේවල් ඒක වචනයිනේ. ඒක වචන හින්දා අපි ගන්නේ ඊස්. there is නැහැ කියලා කියන්න පුතේ not. there is not තියෙන දේ සල්ලි. money money කොහෙද? සාක්කුවේ. in the pocket. there is not money in the pocket. සාක්කුවේ සල්ලි නැහැ. there is not money in the pocket. සාක්කුවේ සල්ලි නැහැ කියලා ඔන්න ඔහමයි කියන්නේ. ඊට පස්සේ ලංකාවේ ගිනි කඳු නැහැ. ඒක කියන්නේ පුතේ දෙයා ගිනි කඳු ගොඩක්නේ. ඒ නිසා ඒක බහුවචනයි. දෙයා නැහැ නම් not. මෙතන not නෙමෙයි ont නේ දාලා තියෙන්නේ. ගොල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? there are not not කියන දාලා නැහැ නේ ඒක නෙමෙයි. there are yes ලංකාවේ ගිනි කඳු නැහැ. there are not ගිනි කඳු වලට කියන පුතේ volcanoes. there are not volcanoes ලංකාවේ in SRI Sri LNKA Sri Lanka. right Sri කියද්දි S capital වෙන්න ඕනේ පුතේ. ලංකා කියද්දි L capital වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි අපි කියන්නේ ලංකාවේ ගිනි කඳු නැහැ කියලා. there are not volcanoes in Sri Lanka. there are not volcanoes in Sri Lanka. ඊට පස්සේ බස් එක ඇතුලේ කංකානම් කෙනෙක් නැහැ. කංකානම් කියන්නේ කාටද අනේ? එයානේ. කොන්දොස්තරට කන්ඩක්ටර් කියන්නේ. ඕන් එහෙම ඒක ලියන්නේ කොහමද? දෙයා ඊසා වලින් is නැත්තම් not එකෙක් නම් කංකානම් කියන්නේ කන්ඩක්ටර් CONDUCTOR කන්ඩක්ටර්. කොහෙද? බස් එක ඇතුලේ. ඇතුලේ නම් in the bus එක bus. there's not a conductor in the bus. ඔන්න ළමයෙක් යනවා ටිකක් බස් එකක දුර ගමනක්. මේ බස් එකේ. ඉතින් බස් එකේ දුර ගමනක් යන ගමන් මේ චූටි අර පෞද්ගලික අවශ්‍යතාවයක් ඇති වෙනවා. පෞද්ගලික අවශ්‍යතාවයක් ඇති වුණාට පස්සේ කොන්දස්තර මහත්තයන් අහනවා කංකානම්ගෙන් කංකානම්ගෙන් අහනවා මේ නැද්ද පොදු වැසිකිළිය? අනේ කංකානම් නැත්තම් කොන්දස්තර මහත්තයා මොකද කියන්නේ? මේ නගරේ පොදු වැසිකිළියක් නැහැ කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පොදු වැසිකිළියට කියන්නේ පුතේ public toilet.
ගොඩක් ළමයි පබ්ලික් ටොයිලට් වල එහෙම තියෙන මෙම ටොයිලට් කියලා ගියාම මේ අයි අකුර කපලා දාලා එනවා ගිහිල්ලා ටොයිලට් ඔය මේ ටිකක් ඔය ටොයිලට් කියන එකේ අයි අකුර කපලා දාලා තියෙනවා අයි අකුර කැපුවා මොකක්ද දන්නවද වෙන්නේ පුතේ too late late කියන්නේ කුලියට දෙනවා එතකොට මේක දැන් ඒ කියන්නේ ඒක කුලියට දෙන්න තියෙනවා මගේ දෙයක් too late හරි ඒක ඔයාලා කරන්න එපා ඒකට තමයි කියන්නේ වැන්ඩලිසම් කරනවා වැන්ඩලයිස් කියලා කියන්නේ පොදු දේපල අවභාවිතා කරනවා right එහෙනම් දැන් පුතේ පුතාලට තේරෙනවා ඇති කවුරු හරි මොනවා හරි තැනක නැහැ මොකක් හරි දෙයක් මොකක් හරි තැනක නැහැ නැත්තම් කවුරු හරි කෙනෙක් කවුරු හරි තැනක නැහැ කියලා වාක්‍ය හදන්නේ ඔන්න ඔහොමයි right මෙතන වාක්‍යයක් ලියන්න තියෙනවා පුතාලට ඒ වාක්‍ය ලියලා මෙන්න මෙතනින් ඔයගොල්ලෝ තව එක වාක්‍යයක් ගොඩනගන්න කවුන්ට් එකට එන්න ඕනික මොනවාද ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පුතේ කවුරුන් හෝ මොනවා හෝ ඩේටා ප්‍රශ්නයක් විහිලා එහෙම නැත්නම් මේ මොනවා හරි දෙයක් කට්ටුනා නම් නැත්නම් තවත් ක්ලාස් එකක් තියෙනවා ඒ නිසා මට යන්න ඕන කියලා කට්ටුලා ගියොත් එහෙම අද රාත්‍රියේ මම මේ ක්ලාස් එකට අදාළ රෙකෝඩින් එක දානවා ඒක බලලා ඉගෙන ගන්න කොහොම හරි මම මේ ක්ලාස් එක පුතේ නවත්තන්නේ හරිද මට මම වගකීමක් අරගෙන ක්ලාස් එක කරන්නේ ඔයගොල්ලොත් ඒ වගකීමක් ඇතුළේ ඉගෙන ගන්න හැමදාම දවස් මේ වෙලාව මේ ක්ලාස් එකට වෙන් කරලා තියාගන්න හැමදාම මම මේ ක්ලාස් එක කරනවා හරිද දැන් අද ලබන සතියේ ඔයගොල්ලන්ට කරන්නේ ගිය සතියේ කරපු පාඩමේ sorry පළවෙනිම දවසේ කරපු පාඩම තමයි ලබන සතියේ ආයෙ කරන්නේ මොකද ඒකේ ගොඩ දෙනෙක්ට බැරුව ගියා සම්බන්ධ වෙන්න ඒ නිසා ලබන සතියේ ආයෙත් මුල ඉඳලා මේ පාඩම කරනවා හරි මේ ටික ලියාගෙන මේ වාක්‍යය ලියලා තව වාක්‍යකුත් ඔයගොල්ලොත් හදන්න ගුලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා ගුලට කියන්නේ හෝල් කියලා. HOLE හෝල් කියන්නේ ගුල. හරි. ලියලා ඉවරයි කියලා මං හිතනවා. ගවීසි කොබාන දූලිව වාක්‍ය කියන්නේ DCA chocolate ball නැහැ. There are not chocolate balls in the ball. yes there are not chocolate balls in the ball ඊළඟට එච්චරනේ ඉස්සර අපි මේක ලිව්වේ නෑනේ මේක කියලාම නගරේ මේ නගරේ පොදු වැසිකිළියක් නැහැ කියලා පුතේ කොහොමද කියන්නේ මේ නගරේ There is a toilet in this city. right එහෙනම් ඔම්මා ඒක ලියන්නම් ඒක ලිව්වට පස්සේ පුතේ අපි අනිත් ටිකට යන් ඔයාලා ලිව්ව වාක්‍ය බලන්න මේ නගරේ පොදු වැසිකිළියක් නැහැ ඒක කියන්නේ පුතේ there is not a පොදු වැසිකිළි public toilet in this නගරය city නැත්තම් town කියලා කියන්නත් පුළුවන් there's not a public toilet in this city මේ නගරේ පොදු වැසිකිළියක් නැහැ there's not a public toilet in this city මේ නගරේ පොදු වැසිකිළියක් නැහැ හරි එහෙමනම් පුතේ කෝ බලන්න තමන් ලිව්ව වාක්‍ය කියන්න කැමති කවුද තමන් ලිව්ව වාක්‍ය සජන් සිරන්ත කියන්න බලන්න පුතා ලිව්ව වාක්‍ය ගම්පහින් කෝ සජන් කියන්නකෝ නිවසේ මේසයක් නැහැ. මෙම නිවසේ මේසයක් නැහැ. There is not a table in the house. yes there's not a table on the right ඊට පස්සේ මට කියන්න පුතේ ඊළඟ වාක්‍ය බලන්න සහීලි කියන්නේ සහීලි සනාරා කියන්න පුතේ ඔව් ආය ඔෆ් කරන අය වාගේ කොහොද මට සහීලිය පේන්නේ ඉගෙන ගත්තා යම් කිසි තැනක දැන් හොඳ අපි ඉගෙනගෙන තියෙනවා යම් කිසි තැනක මොනවා හරි දෙයක් තියෙනවා කියලා කියන්න
යම් කිසි තැනක මොනවා හරි දෙයක් තියෙනවද කියලා කියන්න සහ යම් කිසි තැනක මොනවා හරි දෙයක් නැහැ කියන්න ඉගෙනගෙන තියෙනවා. ඉතින් පුතේ මම දැන් ඒකේ අවසාන කොටස දෙයා කියන එකේ අවසානය යම් කිසි තැනක මොනවා හරි දෙයක් නැද්ද කියලා වාක්‍ය හැදුවට පස්සේ තමයි අපි මේ පාඩම අවසන් වෙන්නේ. right. එහෙනම් මේ අපි අවසාන කොටසට අවිල්ලා තියෙන්නේ. ඒ කොටසත් මම ඔයාලට ඉක්මනින්ම කියලා දෙන්නම්. right. ඒ විදිහට නැද්ද කියලා වාක්‍යයක් හදනකොට මේක ඇතුලෙන් අපි දාගමු නැද්ද කියන එක අපිට හදන්න ඕන ගන්න වාක්‍ය රටාව. isn't ගන්න ඕනේ. එහෙම නැත්නම් aren't ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ තිබෙන දේ හෝ සිටින කෙනා ඒක වචනයක් නම් අපි isn't ගන්නවා. ඒක බහු වචනයක් තියෙනවා නම් aren't ගන්නවා. right. වෙලාව ගන්න නැතුව අපි කියමු ටක් ගාලා ඔබේ ගමේ බැංකුවක් නැද්ද? ඔබේ ගමේ බැංකුවක් නැද්ද කියලා පුතේ කොහොමද අපි ලියන්නේ? හරිද? මෙන්න මෙහෙමයි. ඉන්නකෝ ඔයාගේ ගමේ බැංකුවක් නැද්ද කියලා මම දැන් ලියන්නයි යන්නේ. ඒකට පුතේ අපි කතා කරන්නේ බැංකුව ගැනනේ. බැංකුව ගැන ඒක වචන නිසා is ගන්න. එහෙනම් මේ isn't aren't කියන එකෙන් අපි ගන්නවා is. isn't there බැංකුවට BANK bank ඔයාගේ ගමේ on isn't දැම්මා ඊට පස්සේ දෙයා දැම්මා තියෙන දේ bank ඔයාගේ ගමේ in your village village ඔන්න පුතේ අපි ඔයාගේ ගමේ බැංකුවක් නැද්ද කියලා ලිව්ව හැටි. ඊට පස්සේ මට අහන්න වෙනවා මේ පවුලේ පිරිමි ළමුන් නැද්ද කියලා. අපි කතා කරන්නේ පිරිමි ළමුන් ගැන. පිරිමි ළමුන් කියන වචනේ පුතේ බහු වචනයි. බහු වචන නම් අපි මෙතන isn't ගන්නෙ aren't කියන එක. එහෙනම් ඔන්න මම aren't කියන එක මුලට දැම්මා. aren't. ඊට පස්සේ මෙන්න මේ වචනය දෙයා කියන එක aren't there. තිබෙන දේ හෝ සිටින කෙනා කවුද? පිරිමි ළමුන්. පිරිමි ළමුන් නම් පුතේ boys boys. aren't there boys තැන කොහෙද? මේ පවුලේ. මේ පවුලේ කියලා කියන්න පුතේ in this පවුල family family. ඔන්න අපි ඇහුවා මේ පවුලේ පිරිමි ළමුන් නැද්ද කියලා. ඊට පස්සේ බලන්න ඊළඟ එක සීගිරි ගල උඩ උල්පත් නැද්ද? මෙන්න මේ වාක්‍ය. ඒක අපි කතා කරන්නේ උල්පත් ගැන. ඒ උල්පත් හින්දා උල්පත් බහුවචන හින්දා isn't ගන්න බෑ පුතේ. ගන්නේ aren't කියන එක. ඔන්න මම ගත්තා aren't. ඊට පස්සේ දෙයා aren't there. තියෙන දේ සීගිරි ගල නෙමෙයිනේ. උල්පත් නැද්ද කියලා අහන්නේ. උල්පත් වලට කියනවා fountains fountains. aren't there fountains? සීගිරි ගල උඩ කියලා කියන්න on the සීගිරි ගල සීගිරි ගලට කියනවා rock කියලා. ඔන්න ලිව්වා සීගිරි ගල උඩ උල්පත් නැද්ද? aren't there fountains on the සීගිරි rock? ඔයගොල්ලෝ ලියාගන්න ඔන්න. මේ වසරේ අවුරුදු උත්සව නැද්ද? දැන් මේ වසරේ නෙමෙයි අවුරුදු 2-3 ඉඳලා නැතුව ගියා නේද අපිට මේ කොරෝනා තත්ත්වෙ හින්දා. හරි. මේ වසරේ අවුරුදු උත්සව නැද්ද? මෙතනත් අපි කතා කරන්නේ පුතේ අවුරුදු උත්සව ගැන. ඒක බහු වචනයක්. එහෙනම් isn't ගන්න බෑ aren't ගන්න. aren't. ඊට පස්සේ මේ වචනේ දෙයා තියෙන දේ මොනවද? අවුරුදු උත්සවනේ. ඒ නිසා අවුරුදු උත්සව කියන එක මෙතනින් දානවා. new year. උත්සව FESTIVALS festival. aren't there new year festivals? තැන කොහෙද? මේ අවුරුද්දේ. in this අවුරුද්ද year. ඔන්න ඇහුවා මේ අවුරුද්දේ අවුරුදු උත්සව නැද්ද කියලා. හරි. දැන් ඔයාලට මං කියන්නේ පුළුවන් පුතේ මොනවා හරි දෙයක් නැද්ද කියලා වාක්‍යයක් හදන්න. එහෙනම් අපි අද ඉගෙන ගත්තේ මොනවද?
යම් කිසි තැනක මොනවා හරි දෙයක් තියෙනවා කියලා කියන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නාර්ථය ඉගෙන ගත්තා තියෙනවද කියලා කියන්න. ඊට පස්සේ නැහැ කියලා ඉගෙන ගත්තා සහ නැද්ද කියලා මේ දැන් ටිකකට ඉස්සෙල්ලා අපි ඉගෙනගෙන අවසන් කරා. එහෙනම් අපේ ක්ලාස් එකේ අවසානයේට අපි යොමු වෙන්න ඉස්සරලා අපි මේකේ අපි සාරාංශයක් වශයෙන් ලියපු වාක්‍ය ටික මොනවද කියලා ලියමු. ඔන්න බලන්න පුතේ මම ලියනවා මේ වාක්‍ය ටික පුතාලත් ලියා ගන්න මම ලිව්වට පස්සේ කටේ ටොෆියක් තියෙනවා. පුතේ මේ වාක්‍ය ලියන්නේ මෙන්න මෙහෙමනේ. ඔයාලා දැන් දන්නවනේ. කටේ ටොෆියක් තියෙනවා. දෙයා ටොෆි එකයිනේ ඒ නිසා is එකක් නම් ටොෆිය TOFF there's a toffee. කොහෙද තැන? තැන දාන්නේ වාක්‍ය අවසානයේනේ. in the කට MOUTH mouth. ඔන්න ලිව්ව විදිය. කටේ ටොෆියක් තියෙනවා. there's a toffee in the mouth. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නේ කටේ ටොෆියක් තියනවාද? ඔයගොල්ලෝ දන්නවා මේ is කියන එක ඉස්සරහට අරයි යන්න ඕනේ. ඒතර කටේ ටොෆියක් තියනවාද කියලා කියද්දි මේ is තමයි මුලට එන්නේ. ඕන් එනම් මම සර් ගන්නවා is කියන. is there a toffee කොහෙද තැන? in the mouth. is there a toffee in the mouth? මේක ප්‍රශ්නයක් නිසා අපි දානවා ප්‍රශ්නාර්ථ දක්වා. ඔන්න කටේ ටොෆියක් තියනවාද කියලා අහපු හැටි. ඊට පස්සේ කටේ ටොෆියක් නැහැ. කොහොමද පුතේ අපි ඒ කියන්නේ කටේ ටොෆියක් නැහැ කියලා? ඒකට ගන්න පද රටාව තමයි දෙයා මුලට ගන්න ඕනේ. දෙයා is නැහැ කියලා කියන්නේ not a toffee TOFF there's no toffee in the MOUTH mouth. ඔන්න ලිව්වා කටේ ටොෆියක් නැහැ කියලා. අවසාන වාක්‍ය දැන් අපි අද ඉගෙන ගත්ත ආකාරයට මේ අන්තිමට ඉගෙන ගත්ත ආකාරයේ වාක්‍ය කටේ ටොෆියක් නැද්ද? පුතේ ඒ වාක්‍ය කියන්නේ ඉස්සල්ලාම නැද්ද කියලා ගන්නවා. ISN apostrophe isn't there a toffee in the mouth. ඔන්න ඔය විදිහටයි අපි වාක්‍ය හදන්නේ. කටේ ටොෆියක් තියෙනවා. there is a toffee in the mouth. කටේ ටොෆියක් තියෙනවද? is there a toffee in the mouth? කටේ ටොෆියක් නැහැ. there is not a toffee in the mouth. කටේ ටොෆියක් නැද්ද? isn't there a toffee in the mouth? මෙන්න මේ ආකාරයෙන් අපිට මොනවා හරි දෙයක් තැනක තිබෙනවා, තැනක තියනවද, තැනක නැහැ සහ තැනක නැද්ද කියලා අපිට හදන්න පුළුවන්. පුතේ මම දැන් ප්‍රධාන පාඩම් වලින් මේ 5 වෙනි පාඩම යන්නේ. මේ ටියුට්ස් ටික සේරෝම එකතු කරගන්න. මෙන්න මේ ටියුට්ස් ටික සේරෝම එකතු කරලා ඉවරලා ඒවල තියෙන ග්‍රැමර් ටික ව්‍යාකරණ ටික ඔයගොල්ලන්ගේ ඔලු ගෙඩිය ඇතුළට බැස්සගත්තට පස්සේ කිසිම දවසක අමතක නොවෙන ලස්සන ව්‍යාකරණ සෙට් එකක් ඔයගොල්ලෝ එක්ක එකතු වේවි. right. ඉතින් අන්න ඒ දේ කරන්න අපි අද දවසට ක්ලාස් එක නවත්තමු. ඊළඟ දවසේ අපි නැවතත් මුණ ගැසෙමු. ඉතින් පුතේ ඔයගොල්ලන්ට මේ පාඩම් තේරුණාද නැද්ද කියන එක අන්තිමට කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කිව්වා. ඉතින් අන්න ඒ දේත් කරන්න. එහෙනම් අපි අද දවසට අපේ පන්තිය නවත්තමු.